මේ උදෑසන අපි තාමත් ප්‍රීතියෙන් අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාම උදෑසන නමස්කාරය සඳහා ආදරයෙන් ලයිට් හවුස් දේවස්ථානයේ සිංහල භාෂාව කතා කරන්නා වූ අපේ සහෝදර සහෝදරයන් වෙනුවෙන් ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. දෙසැම්බර් මාසයේ පළවෙනි ඉරිදා අපි මේ උදෑසන උන්වහන්සේට නමස්කාර කරන පිණිස රැස් වෙන්නේ ලයිට් හවුස් දේවස්ථානයේ අපි ප්‍රධාන දේවගති සභාපාලකතුමන්ලාගේ අනුශාසනාවෙන් ඔවුන් සමග අපි එක් වී අපි සියලු දෙනාම මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙසේ නමස්කාරය සඳහා යොමු වෙන්න අපිට දීලා දෙන අවස්ථාව ගැන අපි දෙවෙනා සූදානම් වෙන්න ඕනේ. මේ සූදානම් කර දෙන්නා වූ සියලු දෙනාටත් අපි මේ වෙලාවේදී සූදානම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම තාක්ෂණික සේවය කළ උත්සාහ කරන්නා වූ ලායල් සහෝදරතුමත් ඔහු කරන්නා වූ සේවයත් ඉතා අගය කරමින් මේ උදෑසන අපේ නමස්කාරය අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. ස්වාමීන් වහන්සේ ඔබ සියලු දෙනාම මේ සඳහා සූදානම් කරන්නයි කියා අපි මොහොතක් නිහඬව අපි උන්වහන්සේගේ පාමුල සිටින පිණිස කරුණාකර අපි ගෙදර ඔබ ඉන්න ස්ථානයෙන් මෙතන දැන් ඉන්න අපගේ සහෝදර සහෝදරියනුත් අපේ නැගිට සිට අපි උන්වහන්සේගේ පාමුලට ගොස් උන්වහන්සේට යාඥා කරමින් අපි බාර වෙමු කැප වෙමු. පෙම්බර මහෞස්තම දෙවි ස්වාමීනි අතිශුද්ධ වූ දෙවි ස්වාමීනි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරමින් ප්‍රශංසාවත් නමස්කාරයත් ගෙන එන පිණිස අපේ ස්වාමී වූ ගැලුම්කරු යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පාමුලට එන්නෙමුවා. ස්වාමීනි මේ අවුරුද්දේ අන්තිම මාසයේ දෙසැම්බර් මාසයේ පළවෙනි ඉරුදින අද ඔබ වහන්සේට නමස්කාර කරන පිණිස අපිව විවිධ ස්ථානවල ස්වාමීනි ඔබ වහන්සේ විවිධ පරිසරයන් තුල ස්වාමීනි විවිධ ස්වාමීනි අත්දැකීම් තුල සිටමින් ඔබ වහන්සේට ගෞරව කරමින් නමස්කාර කරන්නට අපිට දීලා තිබෙනා වූ මහඟු අවස්ථාව නිදහස ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමීනි අපේ දේවස්ථානයේ සියලු දෙනාට රැස් වෙන්න නොහැකුණත් යේසුස් වහන්සේගේ නාමයෙන් අපිට එක්සිට් වෙන්න පුළුවන්. ස්වාමීනි ඒ එක්සිට් කමෙන් අපි විවිධ මේ ස්වාමීනි විසිර ස්වාමීනි තම නිවාසවල ස්වාමීනි ඉන්නා මේ සෑම පවුලක්ම අපි ආත්මිකව එකතු වී එක්සත්ව එක්සිත්ව අපි ඔබ වහන්සේට නමස්කාර කරන්නෙමු. පියාණෙනි ඔබ වහන්සේ ඔවුන්ට සැනසීම දුන මැනව ආශිර්වාද කළ මැනව ඔවුන් ස්ථානයේ ඉන්න ස්ථානයේදී ස්වාමීනි කැළඹීමක් ස්වාමීනි කලබලයක් නැතුව ඉතාමත් යහපත් මානසික තත්වයෙන් යුක්තව අපි හා සමග එකතු වී ඔබ වහන්සේට නමස්කාර කරන්නට මේ කාලය ඔවුන්ට ලබා දුන්න මැනව. ස්වාමීනි ගෙදර වැඩ ස්වාමීනි දරුවන්ගේ වැඩ සහ අනිකුත් රාජකාරි වලින් බැහැර වී ස්වාමීනි එක පැයක් ඔබ වහන්සේගේ පාමුල ඉඳීමේ විනයට යටත් වෙන්න ඔවුන්ගේ නිවස තුල උපකාර කළ මැනව. බාධාවේ ආත්ම පහ කරමින් අපේ ගෞරවනීය ප්‍රශංසාව ප්‍රණාමය ඔබ වහන්සේට පුද කරන පිණිසත් ඔබ වහන්සේගේ වචනේ අසා ධෛර්යමත් වෙන පිණිසත් ස්වාමීනි මේ කටුක කාලයේදී ඔබ වහන්සේ තුල ජීවත් වීමේ අරමුණ ඇතිව ගමන් කරන්නටත් උදව් කළ මැනව. අද ස්වාමීන් වහන්සේගේ මේසයට සහභාගී වෙන්නටත් ස්වාමීන් අපේ නිවසවල ඉඳගෙන සියලු දෙනාට ඔබ වහන්සේ පහසුකම ලබා දුන්න මැනව. ආශිර්වාද කළ මැනව. මේ සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේට බාර කරනවා. වීදී සිටින්නා වූ විසිරී සිටින්නා වූ අපගේ සහෝදර පවුල් ඔබ වහන්සේට බාර කරනවා. අපි සියලු දෙනාම එක්ව ඔබ වහන්සේ නමස්කාර කරන්නෙමු. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ආමේන්. හාලලුයා. අපි මේ වෙලාවේදී අපි උන්වහන්සේට ස්තුති කරන්න යනවා. ඒ නිසා අපි නැගිට සිටමින් උන්වහන්සේට අපි ප්‍රශංසා කරමු. අපි කියමු ස්වාමිනී මේ අලංකාර ආශිර්වාද දවසින් ස්වාමිනී ඔබ වහන්සේට නමස්කාර කරන්න දුන්නා වූ මේ කරුණාව නිසා ඔබ වහන්සේට ස්තුති කියලා අපි සියලු දෙනාම අපි උන්වහන්සේට ස්තුති කරමු. හාලලුයා. ස්තුති වේවා ස්වාමිනී. පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ස්වාමිනී. හාලෙලූයා. යේසුනේ ඔබගේ නාමයට ස්තුති වේවා. හාලෙලූයා. යේසුනේ ඔබගේ නාමයට ප්‍රශංසා වේවා ස්වාමිනී. මහිම වේවා ගෞරව වේවා ස්වාමිනී. සුදාත්මයාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ප්‍රශංසා වේවා ස්වාමිනී. අපා පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ස්වාමිනී. හාලෙලූයා. හාලෙලූයා. Hallelujah.
ඔබ උසස්ය සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබේ අභියසේ ඔබ උසස්ය සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබේ අභියසේ ඔබ උසස්ය සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබේ අභියසයි ඔබ ශුද්ධයි සමිදේ මා වැතොසවා ඔබේ අභියසේ ඔබ ශුද්ධයි සමිදේ මා දැතොසවා ඔබේ අභියසේ ඔබ ශුද්ධයි සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබේ අභියසයි ඔබ උතුම්ය සමිදේ මා දැනනමා ඔබේ අභියසේ ඔබ උතුම්ය සමිදේ මා දැනනමා ඔබේ අභියසේ ඔබ උතුම්ය සමිදේ මා දැනනමා ඔබේ අභියසයි හාලෙලූයා හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී අපේ උතුම්ය දෙවියන් වහන්සේට ස්තුති කරමු අපේ උතුම්ය දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු හාලෙලූයා හාලෙලූයා යේසුනි ඔබගේ නාමයට ස්තුති වේවා ස්වාමිනී ඔබගේ නාමයට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හාලෙලූයා හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී යේසුනි ඔබගේ නාමයට ගෞරව වේවා ස්වාමිනී අපා පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා හාලෙලූයා හාලෙලූයා මේ වෙලාවේදී අපි කියමු අපේ ජීවිතයේ උන්වහන්සේට කියමු ස්වාමිනී ඔබගේ ලේවලින් මාව සෝදන්න කියලා ස්වාමිනී ඔබ වහන්සේට විරුද්ධයෙන් මම යම් දෙයක් කරලා තියෙනවා නම් මට සමා වෙන්න කියලා කියමු හාලෙලූයා හිමට වඩා සුදු කරන්නමා ඔබේ ලේවලින් සෝදන්නමා කළ සැමවරදී පාමුල තබමි සමාව අය දෙන්නෙමි සමාව අය දෙන්නෙමි හිමට වඩා සුදු කරන්නමා ඔබේ ලේවලින් සෝදන්නමා කළ සැමවරදී පාමුල තබමි සමාව අය දෙන්නෙමි සමාව අය දෙන්නෙමි හදවත දවනා පාපය මගේ නොසංගවා කියමින් හිමි පාමුලේ හදවත දවනා පාපය මගේ
සඟවා කියමින් හිමි පාමුලේ හයදුම ලෙසින් මා සිත සේදුවේ දනුනා හිමි යලි අභිමුඛ ඔබේ දනුනා හිමි යලි අභිමුඛ ඔබේ හිමට වඩා සුදු කරන්නමා ඔබෙලේ වලින් සෝදන්නමා කළ සැමවරදී පාමුල තබමි සමාව අය දෙන්නෙමි සමාව අය දෙන්නෙමි සමාව අය දෙන්නෙමි හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී අපිට සමා වෙන්න ස්වාමිනී අපේ පාපයට වාසේ සමා වෙන්න ස්වාමිනී ඔබට අපේ විරුද්ධෙන් ක්‍රියා කරලා තියෙනවා යේසුනේ ඔබගේ ලේවලින් අපිව සෝදන්න ඔබගේ ලේවලින් අපිව සෝදන්න ඔබගේ ලේවලින් අපිව සෝදන්න යේසුනේ හාලෙලූයා හාලෙලූයා සුදාත්මයන්නි දෙවී පියාණනි ඔබගේ ලේවලින් මාව සෝදන්න මාව සෝදන්න අද දවසේදී අපි කියමු ස්වාමිනී ඔබගේ ලේවලින් අපිව සෝදන්න කියලා කියමු ඔබ වාසේ කුරුසියට ගියේ ස්වාමිනී අපේ පාපයට සමාව වෙන්න ස්වාමිනී අපේ පාපයට සමාව දෙන්න ඔබ වාසේ කුරුසියට ගියේ ඔබ වාසේගේ ලේ වගුරුවේ අපේ පාපයට සමාව වෙන්න ස්වාමිනී සමාව දෙන්න යේසුනේ හාලෙලූයා හිමට වඩා සුදු කරන්නමා ඔබෙලේ වලින් සෝදන්නමා කළ සැමවරදී පාමුල තබමි සමාව අය දෙන්නෙමි සමාව අය දෙන්නෙමි හාලෙලූයා අපි දෑතොසින් උන්වහන්සේට ප්‍රශංසා කරමු අපි දෑතොසින් උන්වහන්සේට නමස්කාර කරමු හාලෙලූයා හාලෙලූයා රබරදරබරදනබරෙරෙබෙරේෂි යේසුනි ඔබගේ නාමයට ස්තුති වේවා හාලෙලූයා 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 රබලන්දේරේෂි නමදීමි ඔබේ පාමුලෙහි ඔබේ නාමය ඔසවන්නෙමි කරුණාවේ මාගේ දෙව් සමිඳුන් ඔබේ නාමය ඔසවන්නෙමි නමදීමි ඔබේ පාමුලෙහි ඔබේ නාමය ඔසවන්නෙමි කරුණාවේ මාගේ දෙව් සමිඳුන් ඔබේ නාමය ඔසවන්නෙමි අපි දෑතොස ගායනා කරමු ඔබ ශුද්ධයි 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 ඔබ ශුද්ධයි 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 ඔබ ශුද්ධයි 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 සෑමදා නමදීමි ඔබේ පාමුලෙහි ඔබේ නාමය ඔසවන්නෙමි
සමිඳුන් ඔබේ නාමය ඔසවන්නෙමි ඔබ ශුද්ධයි 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 ඔබ ශුද්ධයි 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 සෑමදා හලෙලූයා ස්තුති වේවා शुद्धो देवी पियाननी ඔබගේ නාමයට ප්‍රශංසා වේවා ස්වාමිනී ස්වර්ගයේ වැඩ වසනා වූ දෙවි පියාණනි ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි ස්වාමිනී ඔබ ශුද්ධ වූ දෙවි පියාණනි ඔබ ශුද්ධ වූ දෙවි පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ඔබ ශුද්ධයි ශුද්ධයි අපි ශුද්ධයි කියමු උන්වහන්සේ ශුද්ධයි ස්වාමිනී ඔබ ශුද්ධ වූ දෙවි පියාණන් වහන්සේ हालेलुया हालेलुया शुद्धයි ස්වාමිනී යේසුනි ඔබගේ නාමයට ස්තුති වේවා ස්වාමිනී ස්පර්ශ කරන් මගේ පියාණනි ඔබව නමදින්නට ස්පර්ශ කරන් මගේ පියාණනි ඔබව දකින්නට අපි ගායනා කරමු ස්පර්ශ කරන් මගේ පියාණනි ඔබව නමදින්නට ස්පර්ශ කරන් මගේ පියාණනි ඔබව දකින්නට ස්පර්ශ කරන් මගේ යේසුනි පාපය නොකරන්නට ස්පර්ශ කරන් මගේ යේසුනි ඔබ තුල රැඳෙන්නට ස්පර්ශ කරන් මගේ සුදතුනි බලයෙන් පිරෙන්නට ස්පර්ශ කරන් මගේ සුදතුනි සේවය කරන්නට हालेलुया 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 උන්වහන්සේට නමදිමු උන්වහන්සේ නමස්කාර කරමු हालेलुया අපිව ස්පර්ශ කරන ස්වාමිනී ඔබ තුල රැඳෙන්නට ඔබගේ නාමය ඔසවන්නට ස්වාමිනී हालेलुया රබනශේ කමලන්දේරා උන්වහන්සේ කරපු යාපදේ වර්ෂී කරලා උන්වහන්සේට ස්තුති කරන්න උන්වහන්සේට ප්‍රශංසා කරන්න උන්වහන්සේට ප්‍රශංසා කරන්න हालेलुया අපා පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ස්වාමිනී हालेलुया हालेलुया ස්තුති වේවා ස්වාමිනී ආදරවන්ත පියාණනි මේ අලංකාර දවසේ සාවවාසයට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී විශේෂයෙන් මේ දවස වාසයට බාර කරනවා ස්වාමිනී අද දවස වාසය ආශිර්වාද කරන්න අද අප ස්වාමිනී වාසයේ වචනය තුල කතා කරන්න ස්වාමිනී හැමදේම වාසයට බාර කරනවා ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනි ආමේන් සියලු දෙනාම ඉඳ ගන්න
බොහොම ස්තුතියි. මේ උදෑසන අපි පඬුරු ස්වාමීන් වහන්සේට පූජා කරන්න ලෑස්ති වෙනවා. ඔබ ස්වාමීන් වහන්සේ උදෙසා දීමට සූදානම් කරගෙන ඇත්තා වූ දසයෙන් කොටස් පඬුරු තව විශේෂ දීමනා යමක් තිබේ නම් මේ මොහොතේදී ඔබේ ගෙදර ඔබ වෙනම භාජනයක් කවරයක් නැත්තම් පොඩි බෑග් එකක් මොකක් කරේ දෙයක් තබාගෙන ඒකට දමා එකතු කරන්නයි කියා අපේ ලයිට් හවුස් අවසානයේ සිංහල හංසයේ වෙනුවෙන් අපේ ප්‍රධාන සභාපාලකතුමා වෙනුවෙන් මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ අද මේ පළවෙනි ඉරිදා එක සූදානම් කරගෙන නැත්නම් ඔබ ළඟ තියෙන යමක් ඔබ දැන් දාන්න පටන් ගන්න. ලබන ඉරිදාට සූදානම් කරගන්න. සූදානම් කරගෙන ඒක ඔබ භාජනයකට දාලා ලෑස්ති කරගන්නට එය දේවස්ථානට ලැබෙන සභාවට ලැබෙන ආකාරය ගැන ඔබට අපි දැනුම් දෙන්නම්. ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ඔබට බැංකුවේ account එකට දාන්න පුළුවන්. නොයසේ නම් ඔබට දේවස්ථාන කාර්යාලයට ඒක ඔබ යන එන ගමන් ලැබෙන්න සලස්වන්න පුළුවන්. ඒ නිසා ඔබගෙන් ඉල්ලීමක් කරනවා ඔබ සාමාන්‍යයෙන් සුපුරුදු පරිදි දෙන්නා වූ පඬුරක් දසයෙන් කොටස් එකතු කරගන්න. මගෙන් ඊයේ පෙරේදත් ඇහුවා මේ ලබාගත්තා වූ දසයෙන් කොටස් පාස්ටර් මේ දවස්වල දුප්පත් කෙනෙකුට දුන්නාට කමක් නැද්ද කියලා. මම එයාට කිව්වා දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න ඕනේ. අනිත් දේ ඔබට වැඩිපුර තියෙන දෙයක් නැතිවර කෙනෙකුට දෙන්න. නමුත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දීම යුතුයි. ඒක එහාට මෙහාට දීලා වැඩකුත් නැහැ. ඒක ඔබ එන්නා ඔබගේ පවුලේ නඩත්තුව පිණිස සභාවේ සභා පවුලේ නඩත්තුව පිණිස ඔබගේ යුතුයකම සහ ඔබගේ කොටස කරන්න කියලා මම එයාට කිව්වා. ඉතින් ඒ නිසා මම ඔබටත් ඒසේ කියන්න කැමතියි. ඔබ අධෛර්යවත් වෙන්න එපා. ඔබට ස්වාමීන් වහන්සේගේ පොරොන්දුව එසේම ඉෂ්ට කරනවාමයි. දීලා බලන්න මම දෙන්නේ නැද්ද කියලා. ඔබේ දසයෙන් කොටස් ස්වාමීන් වහන්සේට දෙන්න, උතුයෙන් දෙන්න. මම ආසේ කවුළු අර ඔබලාට දෙනවා කියලා. ඒ නිසා මේ උදෑසන අපි මොහොතක් අපි ගමනිමු. ඔබගේ පඬුරු ඔබගේ සූදානම් කරගෙන තිබෙනවා නම් යම් කිසි භාජනයකට දාන්න අපි මොහොතක් ඔබට ඒ වෙනුවෙන් දෙන්නම්. ඊට පස්සුව උන්වහන්සේගේ වචන අපි අසන්න ලෑස්ති වෙනවා. අපේ සභාවේ සිංහල හංසයේ ප්‍රධාන සභාපාලක පාස්ටර් රියන්සි උන්වහන්සේගේ වචන මේ උදෑසන අපට ගෙන දෙයි. ඊට පස්සුව එතුමා සුදු මේසේ සහභාගිකමත් අපි සමග බෙදා ගන්නට ලෑස්තිලා තිනවා. අපි ආඥා කරමු ස්වාමීන් වහන්සේ ඔබගේ පඬුරු වලටත් මේ වචනත් ආශිර්වාද කරන්නයි කියලා. සුදු ස්වාමීනි ඔබට ස්තුතියි මේ උදෑසන ඔබ වහන්සේගේ මුඛයේ සිටමින් අපි ප්‍රශංසා කළා නමස්කාර කරා. දැන් ස්වාමීන් වහන්සේට අපි වෙන් කරගෙන සූදානම් කරගෙන තිබෙන ආ පඬුරු අපේ සිතින් ස්වාමීන් අපි තාම අතේ නැත්නම් අපි හිතෙන් ඒක දෙන්න තීරණය කරනවා. අපි ලබන ඉරිදායක පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ අපිට පීඨුණු මැනව ආශිර්වාද කළ මැනව. පියාණන් වහන්සේගේ වචනෙන් දැන් අපිට කතා කළ මැනව ධෛර්යමත් කළ මැනව ශක්තිමත් කළ මැනව. මේ කාලේදී අපි ඉන්න ස්ථානයේ ඔබ වහන්සේ තුළ ධෛර්යමත්ව ඉන්න ඔබ වහන්සේගේ වචනෙන් අපිට කතා කළ මැනව ආශිර්වාද කළ මැනව ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දැන් පාස්ටර් රියන්සි අපිට වචනේ කියනවා. සුද්ධ වූ සවත් දවසේදී අද අපේ දේවස්ථානයේ දේවමය පවත්වන්න අපිට තාම නැති වුණත් අද දවසේ ඔබගේ ගෘහයට මේ දේවමය ගෙන එන්නට දැන් වාස දුන්නා මහත් වූ කරුණාව නිසා අපි දැන් වහන්සේට ස්තුති කරනවා. අපි ගෙදර රැස්වුණත් සභාවේ රැස්වුණත් අපි දන්නවා අපි රැස්වෙන ස්ථානයේ අපේ ස්වාමී වූ ගැලුම්කාරු යේසුස් වහන්සේ වැඩ වසනවා. එනිසා මේ අවස්ථාවේදී ඔබ ඉන්න ස්ථානය ශුද්ධ ස්ථානයක්. ඔබ භයෙන්ද භක්තියෙන්ද ස්වාමින් වහන්සේට මේ නමස්කාරය ඔප කරුවා. ඒ වගේම වචනයත් ඒක උන්වහන්සේ කරන සේවයක්. ඒක අපි ඒකත් හොඳ ඇහුම්කන් දීලා ඒ වචනය තුලින් අපට මේ දවසේදී උන්වහන්සේ කතා කරන දේ අහලා ඒ අනුව ජීවත් වෙන්න. ඒ අනුව අපේ ජීවිත හැඩගස්සා ගන්න. ඒකෙන් ආශිර්වාද ලබන්න අපි මේ දැසන් කාලයේ අපේ නිවසේදී සූදානම් වෙමු. විශේෂයෙන්ම ඔබට මේ පණිවිඩය දේශනාව ගෙන් ඉස්සෙල්ලා ඔබට යම් දෙයක් මම කියන්න කැමතියි. අපි දන්නවා අපි මේ ඉන්න කාලය භයානක කාලයක්. මිත්‍රවරුනි අපි දේව වචන කියන පරිදි ලෝකාන්තයේ ලකුණු අපි දකිනවා. මතකයේ සුභාරංශයේ 24 වෙනි පරිච්ඡේදය අපි කියන අවස්ථාවේදී නොයෙකුත් දේවල් උන්වහන්සේ කියව යුද්ධ කාල කෝලහල ප්‍රේම හීන වීම
ඒ වගේම පොළොව කම්පාව, අහසේ ලකුණු, මුහුදේ ලකුණු, ඒ වගේම සමහර වෙලට මේ වගේ අපි දකින්නා වගේ කොරෝනා වෛරස් වගේ ඒ ලෙඩ රෝග පැමිණෙන කාලයක් මේ කාලය. ඒ නිසා අපි මේ දවස්වල අපි දන්න අපි ඉන්නේ අන්තිම කාලේ. අපි හැම කෙනෙක්ම දැන් වාස් දුන්නා ගැලීම ආරක්ෂා කරගෙන යේසුස් වහන්සේගේ ලේවලින් සෝදාගෙන දවසෙන් දවස යාඥාවෙන් බලා සිටීමෙන් වහන්සේගේ ඊමේදී වහන්සේ සමග ස්වර්ගයට යන්න අපිව ලෑස්ති කරගන්න අවශ්‍ය වෙනවා මිත්‍රයෝ. මේ කල්පනා කරලා බලන්න. ඉතාමත් බාරදොර හිතන්න මේ ගැන. මක්සාද අපි දකින මේ කාලේ අපේ හෝටල් එකකට එහෙම නැත්නම් සාප්පුවකට එහෙම නැත්නම් යම්කිසි ආණ්ඩුව රජ කාලේ ඇතුළේ වෙන අවස්ථාවේදී අපි දකිනවා ඒ දවසේ දැන් තියෙන QR සිස්ටම් එක, QR කෝඩ් එකක්. QR එක නැතුව අපිට ඇතුල් වෙන්න බෑ. මේක මම හිතන්නේ මේක වරදක් නෑ. නමුත් ඒක ගෙනියන්නේ අපි කොහෙද අපිව ගෙනියන්නේ? මම හිතන්නේ 666 බෝර්ගයාගේ ලකුණ. ඒක ගත්තොත් කාටවත් අපි දන්නවා ස්වර්ගයට යන්න බෑ. මේ තුලින් මනුෂ්‍ය අනාගතයේදී අපි දවසක් එන්න යනවා ගනුදෙනුවක් කරන්න බෑ. ඒ ලකුණ නැතුව. ඒ කියන්නේ කාටකින් බඩුවක් ගන්නත් බෑ. අපේ වඩුවක් විකුණන්නත් බෑ. අපිට ජීවත් වෙන්න බෑ. නමුත් ඒක ඉස්සෙල්ලා යේසුස් වහන්සේ මම විශ්වාස කරන හැටියට උන්වහන්සේ එන්න යනවා. උන්වහන්ගේ සුද්ධවන්තයෝ ස්වර්ගයට ඔසවා ගන්න පිරිස. ඔසවා ගැනීම රැප්චර් කියලා කියනවා. ඒ සදා ඔබයි මමයි අනිවාර්යයෙන්ම මිත්‍රෝනි සෝදනව සිටිමු. එහෙම නැත්නම් අපව දාලා ගියොත් ස්වර්ගයට ගෙනියන්නේ නැතුව අපි මහත් පීඩා කාලයකට අහු වෙන්න යනවා. ඒ නිසා ඉතින් ආයතයික්මනින් ඔබ මේක දකින්න යනවා. ඒ නිසා කරුණා කළා ඔබ ලෑස්ති වෙලා ඉන්න කියලා මම ඉතා ආදරෙන් ඔබගේ ඉල්ලා සිටිනවා. හොඳයි මේ උදෑසන කාලේ ඔබට ගෙන්න යනවා පණිවිඩය. ඔබට මතක ඇති මම පහෝගිය දේශනාවල් 4ක් තුල ඔබට මම කතා කරුවේ යේසුස් වහන්සේගේ පළවෙනි මුල්ම ලියන ලද්දා වූ විශේෂ වාර්තා කරන ලැබුවා වූ ඒ දේශනාව සම්බන්ධයෙන් උන්වහන්සේ දේශනා කරපු දේශනාව මේ අපි කියවන්න යනවා වූ මතේ සුභාරංච පස්වෙනි පරිච්ඡේදයේ සහ තවත් 6-7 වෙනි පරිච්ඡේදයේ වල ලියා තිබෙනා දේශනාව තමයි දිගම දේශනාව යේසුස් වහන්සේගේ ලියා තිබෙන. ඒ වගේම පළවෙනි දේශනාව කියලා මම හිතනවා. ඒ වගේම මේ දේශනාව පටන් ගන්න වෙලාවේදී අපි දකිනවා යේසුස් වහන්සේ පටන් ගත්තේ ආශිර්වාද කරන්න. ආශිර්වාද වචන ප්‍රකාශ කරමින්. ඒ නිසා මතක තියාගන්න බයිබලයේ කියනවා ක්‍රියාපොතේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ තමගේ පුත්‍ර යේසුස් වහන්සේ මේ ලෝකෙට එව්වේ අපට ආශිර්වාද දෙන පිණිස. මිත්‍රනි මේ පොළොවේ මිනිසුන්ට උන්වහන්සේ ආශිර්වාද කරන ආශාවෙන් තමයි මේ ලෝකෙට ආවේ. ඒ නිසා මිත්‍රෝනි මතක තියාගන්න ඔබටයි මටයි යේසුස් වහන්සේ කැමති ආශිර්වාද කරන්න. ඒ නිසා උන්වහන්සේ පළවෙනි පටන් ගත්තේ උන්වහන්සේගේ ආශිර්වාද වාක්‍ය. මතේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ පටන් 12 වෙනි පදේ දක්වා කියලා බැලුවොත් අපට පේනවා උන්වහන්සේ ආශිර්වාද ලබා ගන්න මාර්ගය ක්‍රමය අපට වහන්සේ කියලා දීලා තියෙනවා. මම ඔබට කතා කරලා පළමුවෙන්ම සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය, ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය, මොළග ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය, ධර්මිෂ්ඨකමට පාපී වහදත්තෝ ආශිර්වාදය ලද්දෝය කියලා. දැන් මේ කාරණා බලන අවස්ථාවේදී මේක ලෝක ක්‍රමයට විරුද්ධයි. ලෝකෙ මිනිස්සු කියනවා මේවා කොහොමද ආශිර්වාදයක් වෙන්නේ? නමුත් මිත්‍රනි දැන් වහන්සේගේ ක්‍රමය වෙනස් මිත්‍රෝනි. දැන් වහන්සේගේ ක්‍රමය ඒ වගේ උසුම්ම තියෙනවා. මනුස්සගේ ක්‍රමයට වැඩිය. ඒ නිසා බයිබලයේ කියන පරිදි මහත් කියනවා නුඹලාගේ මාර්ගය මාගේ මාර්ගය නොවේ. නුඹලාගේ අදහස් සිතුවිලි මගේ සිතුවිලි නෙවෙයි. නුඹ ස්වර්ගය පොළොවට වඩා උස්ව තිබෙනාක් මෙන්ම මාගේ අදහස්ද මාගේ සිතුවිලිද නුඹලාට වැඩි ඉහළින් තිබෙනවා කියලා. උන්වහන්සේ මේ දේ අපට ගන්නාවේ අපි පිළිපැදලා ආශිර්වාද ලබා ගන්න පිරිසයි. එතන මිත්‍රෝනි අපි මේ උදෑසන කාලේ අපිට කතා කරන්න යන්නේ අද 5 වෙනි ආශිර්වාද වාක්‍ය. යේසුස් වහන්සේ අපට ගන්නවා වූ අපි දැන් කියවන්න යනවා ආශිර්වාද වාක්‍ය ඔක්කොම කරුණාකරලා අහුම්කම් දෙන්න. මතක සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳලා 12 වෙනි පදේ දක්වා. සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ශෝක වන්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුන් සනසනු ලබන්නෝය. මොළොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු පොළොව උරුම කරගන්නෝය. ධර්මිෂ්ඨ කමට සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු තෘප්තියට පැමිණෙන්නෝය. දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු දයාව ලබන්නෝය.
සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුන් දෙවියන් වහන්සේ දකින්නෝය. සමාදානය කරන්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය. ධර්මිෂ්ඨකම නිසා පීඩාවින්ද තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. මනුෂ්‍යයන් මානිසා නුබලාට නින්දා පීඩා කොට නුබලාට විරුද්ධෝ සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුබලා ආශිර්වාද ලද්දෝය. මක්නිසා ප්‍රීතිවයල්ලා ඉතා සන්තෝසවයල්ලා මක්නිසාද ස්වර්ගයෙහි විපාකය මහත්ය. ස්වර්ගයෙහි නුබලාගේ විපාකය මහත්ය. නුබලාට පළමුුවෙන් සිටි අනාගත වක්තෘවරුන්ටත් ඔවුහු එලෙසම පීඩා කළෝය. සයිවා සුතු වේවා මේ උන්වහන්සේ අද අපිට කතා කරන්න යන්නා වූ මතක සුභාරංශයේ පස්වෙනි පක්ෂයේදී 7 වෙනි පදයේ තිබෙනා වූ ඒ පදය දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු දයාව ලබන්නෝය. Blessed are the merciful, for they will obtain mercy. මේ අද දවසේ ඉතාමත් වැදගත් මාතෘකාවක් පණිවිඩයක් වෙන්න ඕන. මක්නිසාද අපි අද මේ අවුරුද්දේ අන්තිම මාසයට දෙසැම්බර් මාසය ඇවිල්ලා තිබෙනවා. දෙසැම්බර් මාසයේ අපි හැම වෙලේම අපේ අරමුණ අපි බලාපොරොත්තු වෙන දේ තමයි යේසුස් වහන්සේගේ උප්පත්තිය සිහි කිරීමේ ඒ ආශිර්වාදවත් සිද්ධිය. ඒක මොකද්ද? බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේ දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. මක්සාදුන් වහන්සේ අදහන්න ඉන් කැරිය අදහන්නා කවරෙක්වත් විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. මේක තමයි අපි දකින්නේ දයාව කියන එක. ප්‍රේමය, කරුණාව, අනුකම්පාව, අනුග්‍රහය කියන මේ හැම දෙයක්ම මේට අලංගුයි. ඒ නිසා අපි දකිනවා මේ කාලේ දයාව ගැන, ප්‍රේමය ගැන, කරුණාව ගැන අපි ප්‍රකාශ කිරීම, ඉගැන්වීම, මෙනෙහි කිරීම හරි වැදගත් වෙනවා. ඒ නිසා අපි දකිනවා මේ දවසේදී ස්වාමීන් වහන්සේ මේක බලාපොරොත්තු වෙන වහන්සේගේ සෙනගගෙන් අපි දන්නවා අද සාමාන්‍ය ඕනේ මිනිස්සුෙකුට මේ දයාව, ප්‍රේමය, කරුණාව කියන එක තියෙනවා. නැත්නම් අනුග්‍රහය කියන එක තියෙනවා. නමුත් අපේ ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන අපිට ඊට වැඩි ඉහළින් ඇත්තා වූ කරුණාවක්, ප්‍රේමයක්, දයාවක්, අනුකම්පාවක්, අනුග්‍රහයක් තිබීම. ඒක මතක තියාගන්න ඕනේ. දැන් ඒක කොහොමද අපි ලබා ගන්නෙ? මිත්‍රෝනි, බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ඒක ඔබටයි මටයි අතුලාන්තේ දීලා තියෙනවා. හලෙලූයා. මිත්‍රෝනි, අපි කියවනවා රෝම 5 වෙනි පරිශුද්ධයේ 5 වෙනි පදේ දෙවියන් වහන්සේ ඔබගේ මගේ හදවතට වහන්සේගේ ප්‍රේමය වගුරුවා තිබෙනවා. ඒක අලුත් ප්‍රේමයක්, දිව්‍ය ප්‍රේමයක්, උතුම් ප්‍රේමයක්, මේ ලෝකේ මිනිස්සු දන්නේ නැත්තා ප්‍රේමයක්, ඔයගලන්ට අත්දැක නැත්තා ප්‍රේමයක්. ඒක අපි කියලා බලමුද? අප විඳින පීඩාවලදී ප්‍රීතිමත් වෙමු. බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමුණුවන්නේය. මක්නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන්න් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවන ලද්දේය. මක්නිසාද දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත් තුළ වගුරුවන ලද්දේ. මේක සුභවෝක්තර සුපර්නැචරල් කියන්නා වූ ඒ ප්‍රේමයයි. සුපර්නැචරල් කියන්නා වූ ඒ ආදරයයි. සුපර්නැචරල් කියන්නා වූ ඒ කරුණාවයි. ඒ අනුග්‍රහය මිත්‍රෝනි. ඒ නිසා උන්වහන්සේගේ මේ ප්‍රේමය අප තුළ තිබෙන්න අවශ්‍යයි මිත්‍රෝනි. ඒක උන්වහන්සේ අප තුළ වගුරුවා තිබෙනවා. ඒ වගේම බයිබලයේ අපි දකිනවා තව තැන කියා තිබෙනවා එපිස 2:10 මේ දේ දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ අපෝ දේශ වහන්සේ තුළ අපි හදලා උන්වහන්සේ කර්මාන්ත කරලා තියෙනවා. උන්වහන්සේ කර්මාන්ත අතේ හස්ත කර්මාන්ත කරලා තිබෙනවා. උන්වහන්සේගේ යහපත් ක්‍රියාවල් කරන්න. උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරන ක්‍රියාවල් කරන්න. දැන් වහන්සේ මනුෂ්‍ය වෙනුවෙන් යේසුස් වහන්සේ දුන්නා වගේ උන්වහන්සේ අපෝ යහපත් ක්‍රියාවල යොදවන පිණිස උන්වහන්සේ අපව උන්වහන්සේගේ හස්ත කර්මාන්ත බවට පත් කරලා තිබෙනවා. කියවන්නේ සහෝදරයා. එපිස 2:10 අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයම සිටිමුව.
ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක. යහපත් ක්‍රියාවල යොදවන පිණිස අපි උන්වහන්සේගේ හස්ත කර්මාන්තය උන්වහන්සේගේ මැවිල්ලක් කරලා තිබෙනවා, තෝරාගෙන තිබෙනවා. මිත්‍රනි ඔබටයි මටයි යහපත් ක්‍රියාව කරන නම් හදවත තිබෙනවා දේව දන්නවා. දයාව, අනුකම්පාව, ප්‍රේමය, කරුණාව අප තුළ තිබෙන්න අවශ්‍ය. ඒක දෙන වහන්සේ අපිට ලබා දෙන්නා වූ දීමනාවක් වෙනවා. දැන් මේ දේ දෙන වහන්සේ අපට දුන්නා ප්‍රේමයේ සංකේතය වන ප්‍රේමයේ ත්‍යාගය වන යේසුස් වහන්සේ අපි සිහි කරන මේ කාලේ ඒ වගේම මේ යේසුස් වහන්සේත් අප තුළට එනවා ආත්මාකාරයෙන්. දැන් අපි දන්න යේසුස් වහන්සේ මැරිලා මලුගෙන් නැගිටලා ආත්මාකාරයෙන් මේ ලෝකේ ජීවත් වෙනවා. අපි උන්වහන්සේට යාඥා කළා පව සමාන ලබාගෙන අපි හදවත උන්වහන්සේ විවෘත කරලා අපි උන්වහන්සේ කිව්වා ස්වාමනේ මා තුළට එන්න කියලා. උන්වහන්සේ ඔබයි මා තුළට අනිවාර්යයෙන්ම මිත්‍රෝනි කොච්චර ආශිර්වාදයක් දෙයක්ද මනහර දෙයක්ද මිත්‍රෝනි මේ පණිවිඩය. යේසුස් වහන්සේ ලෝකේ මෞංකාරයක් ඔබේ ගැලුම්කාරයක් ඔබගේ අතුලාන්තර ඇවිල්ලා ඔබගේ ජීවිතය පාලනය කරන්න පටන් ගන්නවා. හලෙලූයා. එනිසා මේ අවස්ථාවේදී අපි දකිනවා ගලාති පොතේ 2:20 කියනවා අපි යේසුස් වහන්සේ සමග අපි පරණ මනුෂ්‍යයා පාපිෂ්ඨ මනුෂ්‍ය කුරුසේ අනගහලා තිබෙනවා. නමුත් අප තව ජීවත් වෙනවා. නමුත් මානවේ මා තුළ ගැලුම්කාරී යේසුස් වහන්සේ වාස කරනවා. අපි කියලා බලමු. ගලාති දෙවන පරිච්ඡේදයේ 20 වන පදය. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියෙහි ඇනගසනු ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වනසේක. තවද මා දැන් මාංශයෙහි ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්ම පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. මම තවත් මම නෙවෙයි. පරණ මනුෂ්‍යයා කුරුස ඇන ගැහුවා. දැන් මම අලුත් මනුෂ්‍යයෙක් වෙලා තියෙන කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වනසේක. ඒ නිසා උන්වහන්සේගේ ගෞරවය සඳහා උන්වහන්සේ කැමැති කිරීම සඳහා මේ පොළොවේ මං ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් ප්‍රධාන වශයෙන් උන්වහන්සේගේ කරුණාව, ප්‍රේමය, අනුකම්පාව, දයාව අප තුළින් ප්‍රකාශ වෙන්න අවශ්‍යයි. එතන කාරණා හතරකට මේ උදාහරණ කාලේ කතා කරන්න කැමතියි. මේ කරුණාව ඔබ තුළ තිබිය යුතු කොහොමද? ඔබ තුළින් ප්‍රකාශ විය යුතු කොහොමද කියන එක මම කාරණා හතරක් ඔබට පැහැදිලි කර දෙන්න යනවා. සමහර මේකට සමහර දේශනාවට කාරණා නැති වෙන්න පුළුවන්. බොහෝ දේශකයන්ට මේක අපිට දේශනා කරන්න බැරි වෙයි කියලා යාඥා කරව අවස්ථාව දුන්නා. මට කාරණා හතරක් දුන්නා. මෙන්න මේ දේවල් ගැන ඔබගේ සැනකට කතා කරපන්න කියලා. මේ උදෑසන කාලයේ පළමුවෙන්ම උන්වහන්සේගේ ප්‍රේමය අප තුළ තිබිලා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපගේ මනස තුළ, හදවත තුළ උන්වහන්සේගේ ප්‍රේමය අනිවාර්යයෙන්ම ගැබ්වී තිබෙන්න අවශ්‍යයි මිත්‍රවරුනි. අපේ සිත ඇතුලේ, අපේ හදවත ඇතුලේ, අපේ මනස ඇතුලේ මේ ප්‍රේමය තිබෙනවා නම් අපි දැන් එතන තමයි පටන් ගන්නෙ ප්‍රේමය එහෙම නැත්නම් දයාව මේ ලෝකේ ක්‍රියාත්මක වෙන පිරිස. ඒ නිසා මිත්‍රවරුනි මේ ප්‍රේමය අප ඇතුළාන්ත පිටත අවස්ථා පිට ලෝකෙට පේන්න නෙවෙයි. අද බොහෝ අය ලෝකෙට පේන්න බොහෝ කරුණාවේ දේවල්, දයාවේ දේවල්, ප්‍රේමයේ දේවල් ප්‍රකාශ කරන්න හදනවා. තමන්ගේ වාසිය සඳහා, ගෞරවය සඳහා එහෙම තමයි දේශපාලනඥයෝ අපි දකිනවා. මිනිස්සුන් තමගේ පැත්ත හරවා ගන්න හොඳ දේවල් වගේ කරනවා. හොඳයි ඒවා නරක නැහැ. නමුත් ඒක අරමුණ, චේතනාව හරි නැත්නම් ස්වාමීන් වහන්සේගේ ප්‍රතිඵලයක් නැහැ. අපිට ඒකෙන් ආශිර්වාදයක් නැහැ. ඒක චේතනාව, අදහස අපේ හදවත ඇතුලේ ඉස්සෙල්ලා තිබෙන්න ඕනේ මිත්‍රවරුනි. අපි දකින යේසුස් වහන්සේ හොඳම ආදර්ශය. යේසුස් වහන්සේගේ දවසකදී දුටුවා තමගේ ගෝලයෝ ගිහිල්ලා දේශනා කළා, සේවය කරලා ආපහු හැරියාවිලා යේසුස් වහන්සේට වාර්තාවක් දෙනවා. ඔවුන්ගේ නාමයෙන් කෙරුවා සේවයේ ප්‍රතිඵල ගැන. ඔව් වෙහස මහන්සිව හිටිය බොහෝ මහන්සි වෙලා. ඒතර යේසුස් වහන්සේ කියන ඔවුන්ට දැන් ඔබ ටිකක් වනාන්තර ස්ථානකට ගිහින් තනි තැනකට ගිහිල්ලා ඔබ විවේක ගන්න. පස්සේ ඒගොල්ලන් යේසුස් වහන්සේ සාගම ඔරුවක නැගිලා ඒ ගලිලේ මුහුදෙන් එක පැත්තකට ගියා. ඒ වගේ ස්ථානයකට ගිහිල්ලා ඒ ස්ථානේ ගොඩ බහින වෙලාවේදී යේසුස් වහන්සේ දැක්කේ අර යේසුස් වහන්සේගේ හිටියා මිනිස්සු සමූහයක් 10 ගණන් සෙනග පයින්දුවකන් ගිහිල්ලා අර යේසුස් වහන්සේ එන්න ඉස්සෙල්ලා ඒ ස්ථානෙට ගිහිල්ලා ඒගොල්ලන් බලා ඉන්නවා යේසුස් වහන්සේ එනතුරු.
මිනිස්සු තුළ පිපාසයක් තියෙන්න ඕනේ. මගේ යේසුස් වහන්සේ මන් දකින්න, මගේ යේසුස් වහන්සේ හඬ අහන්න, මගේ යේසුස් වහන්සේගේ ආශිර්වාද ලබන්න ආසාවක් පිපාස මිත්‍රෝනි ඔබටයි මටයි තිබෙන්න ඕනේ. සමහරට අපි කිතුණු වශයෙන් මොකක් ජීවත් වෙනකොට මේක සාමාන්‍ය දෙයක් වෙනුව හැමිත්‍රෝනි හැමදාම ඒ උද්‍යෝගය, ඒ උනන්දුව, ඒ ආසාව, ඒ පිපාස යේසුස් වහන්සේ තියෙන්න ඕනේ මිත්‍රෝනි. යේසුස් වහන්සේ ගොඩ බහින අවස්ථාවේදී යේසුස් වහන්සේ දැක්කා මේ අපේ මහ පිටි ඉස්සර මං ඉන්න හිටියා මිනිස්සු දැන් මෙන්න මෙතෙන් දැවල් ඉනවා කියලා. යේසුස් වහන්සේ බල්ලා මොකක්ද කියන්නේ? උන්වහන්සේ ඒ සෙනඟ ගැන අනුකම්පා කෙරුවා. උන්වහන්සේ කරුණාව, උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කෙරුවා. ඒක කියවන්න මිත්‍රවරුනි අපි කියලා බලමු මාගේ සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේ 30 ඉඳලා 34ට. සුදු වූ මාක් සුභාරංචිය 6 වෙනි පරිච්ඡේදයේ 30 සිට 34 දක්වා. ප්‍රේරිතයෝ යේසුස් වහන්සේ වෙතට රැස්ව තමුන් විසින් කළා වූද ඉගැන්වුවා වූද සියල්ල උන්වහන්සේට දැන්වෝය. එවිට උන්වහන්සේ නුඹලා පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගනිල්ලා යයි ඔවුන්ට කීසේක මක් නිසාද ඔවුන්ට කෑම කන්ටවත් අවකාශ නැති තරමට එන්නෝ යන්නෝ බොහෝ වූෝය. එවිට ඔවුහු පමණක් ඔරුවෙන් වනාන්තර ස්ථානයකට ගියෝය. සෙනග ඔවුන් යනවා දැක බොහෝ දෙනෙක් ඔවුන් හැඳින සියලු නුවරවලින් එක්ව පයින් දුව ගොස් ඔවුන්ට පළමුවෙන් එහි පැමිණියෝය. උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටින බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන් ගත්සේක. යේසුස් වහන්සේ ගොඩ බිමට දැක අවස්ථාවේදී උන්වහන්සේ දැක්කා අර මිනිස්සු ඇවිල්ලා ඒ ස්ථානයේ ඉන්නවා පිපාසයෙන් ආස්සාවෙන් බලාපොරොත්තු යුතුව. උන්වහන්සේ දකින්න අවස්ථාව උන්වහන්සේගේ හිත හදවත උණු වෙන පටන් ගත්තා. උන්වහන්සේ බැලුවා උන්වහන්සේගේ අනුකම්පා කෙරුවා දායාව ප්‍රේමය කරුණාව මෙතන අපි දකිනවා. ඔවුන් එඬේරක් නැත්තා වූ බැටළුවෝ වගේ ඉන්නවා දැකලා අනුකම්පා කළා. ඔවුන්ට තව තැනක තියෙනවා උන්වහන්සේ ඔවුන්ගේ රෝග සුව කෙරුවා. ඔවුන්ට උදන් නැව්වා. ඔවුන්ට කරුණාවේ ප්‍රේමයේ වචන කතා කෙරුවා කියලා කියනවා. අපි දකිනවා යේසුස් වහන්සේ ඔබ තුළ ජීවත් වෙනවා නම් ඔබ දකින්න ඕනේ උන්වහන්සේගේ ඔබ තුළ වහන්සේගේ මනස හදවත තුළ උන්වහන්සේගේ ප්‍රේමය අප තුළින් ප්‍රකාශ වෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි දකිනවා මේ පොළේ හිටියා වූ සුද්ධවන්තයෝ බොහෝ දෙනෙක් මේ ප්‍රේම ප්‍රකාශ කරමින් අද ලෝකේ කීර්තියට පත් වුණා සැරක ඉන්නවා. අපි දන්නා මදර් තෙරේසා මවතුමිය ලෝකෙම දන්නා කෙනෙක්. නෝබල් ත්‍යාගය ලබා ගත්තා වූ තැනැතියක්. එයා ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයෙන් පිරීලා අර යුරෝපයේ පොසත් තැනක ඉඳලා ඇවිල්ලා ඒ ඉන්දියාවේ අර කල්කටා නුවර ඒ නගුත් තැන්වල ඉඳ ගිහිල්ලා අය රෝගීන්ට කුෂ්ඨ රෝගීන්ට පවා තමන්ගේ දෑතින් උපස්ථාන කරලා ඔවුන්ට සේවය කෙරුවා. ෆ්ලොරන්ස් නයිටින්ගේල් අර යුද්ධ සමයේ අර සොල්දාදුවෝ තුවාල වෙලා අසනීපින් අයට ගිහිල්ලා ජීවිත කැප කරලා එයා පටන් ගත්තා ඒ හෙදි සේවය. අද අපි දැන් ලෝකේ පුරුල්ලේ පැතිර තිබෙන හෙද සේවය. මේ ඔක්කොම ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය තුලින් කරුවා දේවල් මිත්‍රෝනි. ඒ නිසා අපට වහන්සේගේ ප්‍රේමය මනස තුළ තිබෙනවා නම් අපට පුළුවන් වෙනවා මනුෂ්‍යයන්ට සැබෑ ලෙස ප්‍රේම කරලා අනුකම්පාව යුතුව දයාවෙන් යුතුව ඔවුන් වෙනුවෙන් යමක් කරන්න මිත්‍රෝනි. අපි කරන්න අවශ්‍යයි. ඒ වගේ සමාජ ලාභ හිතනවා අපිට පුළුවන් මේ ඔක්කොම කතා කරනවා. නමුත් අපි කොහොමද කරන්න අපිට පුළුවන් කමක් නැහැ. සල්ලි නැහැ, හැකියාව නැහැ, දක්ෂකමක් නැහැ. කොහොමද කරන්න කියලා. මොකද බයිබලයේ කියනවා සිතේ එක තියෙනවා නම් ඒ ඕනකම තිබෙනවා නම් ඒක කෙරුවා හා සමානයි. පුදුම දෙයක්. ඔබ දැන් ඔබගේ හදවත ඔබගේ පිටස්ස වාස නෙවෙයි. හදවත දකින්න තැන දෙවෙනි කොරින්ති 8 3 වෙනි පදය සහ 12 වෙනි පදය කියවමු. දෙවනි කොරින්ති 8 3 වෙනි පද ඉස්සලා කියවන්න. දෙවන කොරින්ති 8 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය මක්නිසාද තමුන්ගේ පුළුවන්කමේ ප්‍රකාරයටත් එසේය ඊට වැඩියෙනුත් සොකීය කැමැත්තෙන්ම ඔවුහු දුන්නෝ යයි සාක්ෂි දෙමි. 12 වෙනි පදේ එම පරිච්ඡේදයේ 12 වන පදය යමෙකුට නැතිදේ ප්‍රකාරයට නොව ඇතිදේ ප්‍රකාරයට පිළිගනු ලැබේ. ඒක ඉස්සලා ඉහළින් කියවන්න. 11 වන පදයේ ඉඳලා ඉතින් කැමතිවීමට සූදානම්ව සිටියාක් මෙන්ම නුඹලාගේ පුළුවන්කමේ හැටියට
එහි තීන්දුවක් පැමිණ පිස දැන් කිසිවක් කිරීමත් තීන්දු කරපල්ලා. මක්නිසාද මනාපය තිබේ නම් මනාපය තිබේ නම් යමෙකුට නැතිදේ ප්‍රකාරයට නොව ඇතිදේ ප්‍රකාරයට පිළිගනු ලැබේ. දෙන වහන්ස පිළිගන්න ඇගේ හදවතුල ආසාව තිබෙනවා කරන්න ආසාව තිබෙනවා නම් අනේ ස්වාමී මට කරන්න බෑ මම ආසා කරන්න කියලා කියනවා වහන්ස දකින්නවා මෙයයි කරන්න ආසයි නිසා උන්වහන්සේ කියනවා එයා කරලා තියෙනවා ඒක. උන්වහන්සේ කියනවා ඒක හදවතුල තිබෙනවා කරලා තිබෙනවා. ඒක ලොකු ආශිර්වාද මිත්‍රනි. ඔබගේ හදවත තුළ ඒ කරුණාව ඒ දයාව ආසාව තිබෙනවා නම් උන්වහන්සේක බලන්නේ ඔව් මෙයා මේක කෙරුවා. ඔහුට ආශිර්වාද කරන්නම්. ඔහුට ප්‍රතිඵල දෙන්නම් කියලා උන්වහන්සේ කියනවා. ඒ නිසා මේක මතක තියාගන්න පළවෙනි දේ අපේ සිත තුළ අපේ මනස තුළ හදවත තුළ උන්වහන්සේගේ දයාව කරුණාව ප්‍රේමය තිබෙන්න ඕනේ. ඊළඟට අපි දකින දෙවෙනි කාරණාව අපගේ දයාව කරුණා ප්‍රේමය ප්‍රකාශ කරන දෙවෙනි දිය තමයි අපගේ වචන තුලින්. අපගේ වචන තුලින් මිත්‍රෝනි ඒ කරුණා ප්‍රකාශ කරන්නේ කොහොමද? අපි දකින මේ ලෝකයේ දවසේදී මිනිස්සු ජීවත් වෙනවා දුක, වේදනාව, කරදර, රෝග, අසහනය නොකදී පීඩා මැදින් ගමන් කරන සෙනඟක් ලෝකේ ඉන්නවා. තනිකම ජීවත් වෙන සෙනඟ ඉන්නවා. ඕන කවදාවත් කිසි කෙනෙකුගේ යහපත් ප්‍රේමයේ වචන අහන්න හම්බෙන්නේ නැහැ. සැනසීමේ වචන අහන්න හම්බෙන්නේ නැහැ. බලාපොරොත්තු වචන අහන්න හම්බෙන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ ඔබට මගේ ඉල්ලනවා අපේ වචන තුළින් ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය අපි ප්‍රකාශ කරනවා නම් සැනසීමේ වචන, බලාපොරොත්තු වචනය, ධෛර්යමත්කමේ වචනය, උනන්දු කිරීමේ වචනය අප තුළින් පිට වෙන්න අවශ්‍යයි මිත්‍රෝනි. ඒක තමයි දයාව. අපි කියවමු හිතෝපදේශ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ. හිතෝපදේශ 12:25. මිනිසෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමී යයි. එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂ කරයි. හිතේ නලංගුව නිසා එය නැමී යනවා. හිතගෙන ඉන්න බෑ. බලාපොරොත්තුවක් නැහැ. දුර්වල තිබෙනවා. නමුත් කරුණාවේ වචනය ඒක නැති කරලා මොකද එතන කියන්නේ? 25 වෙනි පදේ 12 වෙනි පරිච්ඡේදයේ මිනිසෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමී යයි. එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂ කරයි. මිත්‍රෝනි ඔබ දැන් හිතලා තියෙනවා මේ අපිට බතමේ හිතන්න ඕනේ. මතක් කරන්න ඕනේ. මේක හිතේ තියාගන්න ඕනේ. ඒ වගේ මිනිස්සු බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් අපි කතා කරන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේගේ කරුණාවේ වචනය, ප්‍රේමයේ වචනය, දයාවේ වචනය ඔබ අනිත් අයට කතා කරන වෙලාවදී ඔවුන්ගේ ඒ නැමී ගියා වූ වේදනාවටපත් වුණා වූ කැළඹිලා තිබෙනා සිත ඒ සානි සන්තෝෂ කරනවා. ඔවුන්ගේ සිත නිවි යනවා. මේක තමයි උන්වහන්සේ ඔබට උගන්වපු දෙවෙනි කාරණාව ඒ දයාව තුලින්. ඒ වගේම අපි කියවලා බලමු යසායා 54 පළවෙනි කොටස. යසායා කියනවා මට දැන් වහන්සේ දුන්නා වචනයක්. මගේ හදවතට දීලා තියෙන නිසා අනේ මේ දුර්වල මනුෂ්‍යයන්ට ඒ වෙහසමෝ මනුෂ්‍යයන්ට කරදරේ ඉන්න මනුෂ්‍යයන්ට සැනසීමේ වචන දෙන්න උන්වහන්සේ මට ඒ වචන දීලා තියෙනවා. ඒ කියවමු. යසායා 50 පරිච්ඡේදයේ 4 වෙනි පදය විඩා වූ අයට වචන වලින් පිහිට වෙන්න දැනගෙන සිටීමට ස්වාමි වූ දෙවියන් වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. බලන්න චර වැදගත් වචනයක්ද කියලා විඩා වූ අයට වෙහෙසටපත් වුණා වූ පීඩාවටපත් වුණා වූ දුකෙන් ඉන්නා වූ අසරණ වූ සෙනඟට වචන වලින් පිහිට වෙන්න දැනගෙන සිටීමට මොනවද උනේ? දැන් වහන්සේ මට උන්වහන්සේ ඒ වචන මට දීලා තියෙන නිසා ඔබ කතා කරන වචන යාඥාවෙන් කතා කරන අවස්ථාවේදී ඒ අත්තාව දැන් වහන්සේගේ කරුණාව, වහන්සේගේ ප්‍රේමය, වහන්සේගේ දයාව ඔබගේ වචන තුලින් ඔවුන් වෙතට ගලාගෙන යන මිත්‍රෝනි. ඒ නිසා වචනය තුලින් අපි අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ දරුවෝ වශයෙන් අනිත් අයට කතා කරලා ධෛර්යමත් කිරීමේ හැකියාව අපිට තිබෙන්න ඕනේ මිත්‍රවරුනි. අපි දකින යේසුස් වහන්සේ මේ පොළොවේ ඉන්න කාලේදී උන්වහන්සේ දේශනා කරනකොට උන්වහන්සේගේ ගමේ මිනිස්සු උන්වහන්සේගේ දේශනා ගැන පුදුම වෙලා කියනවා මේ උන්වහන්සේගේ කරුණාවේ වචන ගැන ඔවුන් පුදුම වෙලා කියනවා මේ මනුස්සයර කොහෙන්ද මේ දේ ආවේ? මෙයා වඩුවගේ පුත්‍රයන් නෙවෙයිද? නමුත් ඒගොල්ලන් දන්නේ නැති දේ තමයි මේ ආවේ වඩුවගේ පුත්‍රයන් නෙවෙයි, මේ ආවේ දැන් වහන්සේගේ එකම එකදාසක පුත්‍රයන් වහන්සේ වන යේසුස් වහන්සේ කියන එක මිත්‍රෝනි. කියලා බලමු. යෝග ලෝක 4:22
සියල්ලෝ උන්වහන්සේට සාක්ෂි දෙමින් උන්වහන්සේගේ මොකේ නික්මුණු කරුණාවේ වචන ගැන පුදුමව මොහු යෝසෙප්ගේ පුත්‍රයා නොවේදැයි කීවෝය. බලන්න ඒ ගමේ හිටපු මිනිස්සු ඒ ස්වාමී ගමේ හිටපු මිනිස්සු සියල්ලෝ උන්වහන්සේ ගැන සාක්ෂි දෙමින් උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණා කරුණාවේ වචන ගැන පුදුම වුණා. මිතුරන් මේක තමයි ඔබටයි මටයි දුන්නා වූ වගකීම. ඒ අධාරිය වෙලා ඉන්නා වූ දුකෙන් ඉන්නා වූ බලාපොරොත්තු නැත්නම් සෙනඟට අපිට කතා කරන මිනිස් උන්වහන්සේ අපව පාවිච්චි කරන්න යනවා. ඔබගේ වචනය ඔබගේ කටවන්න ඔබගේ දිව උන්වහන්සේට බාර දෙන්න මිත්‍රෝනි. ඒකට ඔබට පුළුවන්කමක් තිබෙනවා. අනිත් ආයත බලාපොරොත්තු වචන සැනසීමේ වචනය ධෛර්යමත් කෙනේ වචනය ඔබට ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවා. කොලොසි 4:6 කියනවා ඔබගේ වචන ලුණෙන් රසවත්ව තබන්න. ලුණෙන් රසවත් කරන්න. ලුණු නැති කෑමක් කන්න බෑ. රස නැහැ. ලුණු නැතුව කිසි මාළුවක් කන්න බෑ රස නැහැ. ලුණු අප දෙනවා දානවා නම් ඒක රසවත්කමක් තිබෙනවා. ඒක පැත්තක් ලුණු වල තිබෙනවා ඒකේ තිබෙනවා ඒ තියෙන වටිනාකම. ඒ නිසා අපි ඒක දැන් කියවන්න යන්නේ නැහැ. කොලොස්සේ 4:6 කියනවා නුඹගේ වචන ලුණෙන් රසවත්ව පවතිවා. ඒ වගේ අපි දැන් අතව වචන කියවන්න යනවා හිතෝපදේශ 24 වෙනි පදේ. ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය ඇටවලට සැපදායකය. ප්‍රිය වචන කරුණාමය වචන ප්‍රේමයේ වචන ධෛර්යමත් කිරීමේ වචනය බලාපොරොත්තු ගෙදෙන වචනය මීවදයක් මෙන් ආත්මයට මිහිරිය ඇටවලට සැපදායකය. මිත්‍රෝනි මේවා අනගේ වචන බයිබලයේ තිබෙනා වූ. ඒ වගේම අපි දකිනවා තවත් පදයක් අපි කියවලා බලමු. හිතෝපදේශ 12:18 කඩුවෙන් අනින්නාක් මෙන් රළුබස් කීමක් තිබේ. එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය. කඩුවෙන් අනිනා වගේ වචන කීමක් තිබෙනවා. නමුත් ඥානවන්තගේ වචනය සුවය ගෙන දෙනවා. මේ අපේ හැතුලේ තියෙන ආබාධ වලට, වේදනාව වලට, පීඩා වලට, අසහනයට සුවය ගෙන වචන නිසා ඔබටයි මටයි උන්වහන්සේ මේ ප්‍රදර්ශන කාලේ කියන්නේ ඒ උන්වහන්සේගේ දයාව පෙන්වන්න නම් උන්වහන්සේ කරුණාව ඉල්ලා සිටින්න. ඔබගේ ශක්තිය මගේ ශක්තියෙන් බෑ. අපි තුලින් අපි සිද්ධ වෙන්නේ නැහැ සමහර විට. නමුත් මතක තියාගන්න ස්වාමීන් වහන්සේගේ ආත්මය උන්වහන්සේගේ අභිමුඛය අපතට ආවට පස්සේ අපතරින් කතා කරන වචන තුළ වහන්සේගේ ඒ යහපත්කම, ප්‍රේමය, දයාව, කරුණාව ප්‍රකාශ වෙන්න යනවා. ඒක දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණාව මේ ප්‍රේමය තවත් ඉදහස් කරන ක්‍රමයක් තිබෙනවා. එනම් දේවදාසයන් දිග තිබෙනා වූ විශේෂම දේවදාසයන් ඉදිරිවන්තයට තියෙනවා, ඉතුරුවන්ට තියෙනවා. උන්වහන්සේගේ ප්‍රේමය තුළින් තවන්නා වූ ස්පර්ශය, අතින් තබන්නා ස්පර්ශය ඒ තුළ ලොකු අද අපි දන්නවා අද ලෝකේ පවා මනුෂ්‍ය කැමති, ළමයි කැමති ඔළුව අත ගන්නවට පොඩක් අත තියලා හොඳට ප්‍රේමයෙන් කතා කරන එක ආසයි. ඒක ආශිර්වාදයක්. තමයි මම ඒ අත්දැකීම ලබා තියෙනවා. සමහරවිට අපි කුඩා කාලේ තරුණ කාලේ අපේ දේවදාසය අත තියලා යාඥා කරන අවස්ථාවේදී වහන්සේ පුදුමාකාර අර ගින්නක් නිවෙනවා වගේ නිවෙලා යනවා. ඒක හරි ආශිර්වාදයක්. ඒ කියන්නේ අපි සමහරවිට දේවදරුවෝ නෙවෙයි අනිත් අය පවා ප්‍රේමයෙන් අත තියනවා නම් ඒකේ බලයක් තියෙනවා මිතුරෝනි. අනිවාර්යෙන් තිබෙනවා. ඒක හොඳට මතක තියාගන්න. අපි අර මේ කවුන්සලින් වලට මැරේජ් කවුන්සලින් උගන්වනවා. අර ප්‍රේමයෙන් ස්පර්ශ කිරීමක් තියෙනවා කියලා. ඒක ඒ ප්‍රේමයෙන් ස්පර්ශ කිරීම ආත්මික දෙයක් නෙවෙයි. නමුත් ස්වාමිපුරුෂ භාර්යාව අතර පොඩ්ඩක් ස්පර්ශ කරනවා නම් ඒ තුල පුදුමාකාර බලයක්, ඒ පුදුමාකාර දෙයක් ඒගොල්ලෝ ඇතුළට ගලා එන්න පටන් ගන්නවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපට කියලා තියෙනවා නුඹලා රෝගයෙන් පිටත් වන අවස්ථාවේදී ඔවුන් සුවය ලබන්නේ. දේවදාස විතර නෙවෙයි, ඇදිලිවන්තයෝ රෝගයෙන් පිටත් වන අවස්ථාව මොන රෝගයද? ශරීරයේ, ආත්මයේ, මනසේ තියෙන රෝග සියල්ලට ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ප්‍රේමයෙන් අද අපි දන්නා දේවදාසියෝ අත්අබනවා. සමහර සිරිතක් වශයෙන් ওই අත්අබන ප්‍රේමයක් නැහැ, කරුණාවක් නැහැ, ආත්මයක් නැහැ. නේද පාස්ටර්? ඒ වගේම සමහර විට අද දකින්න නොයෙකුත් දා සිද්ධ වෙන අද සභාවල අද තියන්නේ මොකද්ද? තමගේ බලය වෙනලා තල්ලු කරලා හරි වටවන්න.
එහෙවනේ මිතුරුනි කිසිවරක් දෙයක් ඕනේ නැහැ. ප්‍රේමේ යන්ත අත තියන්න එයාගේ ජීවිතේ පුදුම දෙයක් සිද්ධ වෙනවා මිතුරුනි. දයාව ගලා යනවා දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ. ඔබගේ නෙවෙයි. ස්වාමීන් වහන්සේගේ දයාව ඔබ තුලින් ගලා යන නම් ප්‍රේමයෙන් අත්අබන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ ළඟට එක දවසක් එක මිනිසෙක් කුෂ්ඨ රෝගියෙක් ආවා. යේසුස් වහන්සේ කුෂ්ඨ රෝගියෙක් ලෙස ළඟට එන්න බෑ. සමාදරෙන්න එන්න බෑ. ඒ කාලේ කුෂ්ඨ රෝගියන් එනවා නම් ඒක ගමට එනවා නම් ඒක තනියම කුඩාරාම වල ඉන්න ඕනේ. ගමට එනවා නම් බෙල්ල අරගෙන බෙල්ල එක හොල්ල කියන්න ඕනේ. අසුද්ධයි කිය යන්න ඕනේ. ඔක්කොම ඒතර අයින් වෙනවා. නමුත් එදා දවසේ එහෙම නැතුව ආවොත් මිනිස්සු ගල් එලවනවා. කුෂ්ඨ රෝගියන් ඒ කාලේ. එදා කුෂ්ඨ රෝගිය යේසුස් වහන්සේට ආවා. දන ගහලා කිව්වා ස්වාමිනේ ඔබ වහන්සේ කැමති නම් මාව සුව කරන්න ඔබ හට පුළුවන් ස්වාමිනේ. යේසුස් වහන්සේ එළව ගත්තේ නැහැ. ඔබ ඔක සමාජයට ආවේ ඇයි කියලා ඇහුවේ නැහැ. ඔබ වහන්සේ අනුකම්පාවෙන් යුක්තව, ප්‍රේමයෙන් යුක්තව, දයාවෙන් යුක්තව වහන්සේ ඔපිට අත්වල කිව්වා දැන් රෝගී ඒ වගේ කුෂ්ඨ රෝගී පිළිද දවස් කවුරු අත්‍යන්නේ නැහැ. අත්වල කිව්වා මං කැමති සුවය ලවන්ට. ඔව් සුවය ලැබලා ප්‍රීතියෙන් හැරී ගියා. මේක තමයි ස්වාමීන් වහන්සේ දාසයන් දුන්නා ඒ ස්පර්ශය ඔබ කියවන්න ඒකත් අපි කියවලා බලමු. මාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 40 සහ 42. 42. මාක් 1 40 ඉඳලා 42ට. එවිට කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් දනින් හිඳ ඔබ වහන්සේ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනයි කියා අයද සිටියේය. උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව අත දිගු කොට ඔහු පිට තබා කැමැත්තෙමි පවිත්‍ර වයන්නයි ඔහුට කීසේක. එකිනෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවී ඔහු පවිත්‍ර කරනු ලැබීය. උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව අත තිබ්බා. මොහොතින් සුවය ලැබුවා. ඔය ප්‍රීතියෙන් හැරී ගියා සුවය ලැබෙයි. ඔබටයි මටයි මේ බාලේ දියල් තියෙනවා. ආලෙපේ දියල් තියෙනවා. අපි අත තමන අවස්ථාවේ රෝගයෙන් පිට හරි වේවා. මොන රෝගයක් වුණත් කමන්නේ. මනස වේවා, ආත්මය වේවා, ශරීරය වේවා. අපි ප්‍රේමයෙන් අත තමන අවස්ථාවේදී වහන්සේගේ ආශිර්වාදය, වහන්සේගේ බලය ගායන පටන් ගන්නවා. තව එක දෙයක් කියන්න යනවා. මේ අත්සැවීම සම්බන්ධ යේසුස් වහන්සේ ඉන්න කාලේ කරපු දෙයක්. එක දවසකදී එක වැන්දම කාන්තාවගේ එකම පුත්‍රයා මැරිලා. එයා මිරිණිය අරගෙන සමූහයක් සමග වල්ලන්ට ගෙනියනවා. අඬමින් වැළපෙමින් ඇය ගමන් කරන ඇගේ මිත්‍රයෝ නෑදෑයොත් ඒ හැම ගමන් කරනවා. යේසුස් වහන්සේ අනිත් පැත්තෙන් ගමන් කරනවා. යේසුස් වහන්සේ දුටුවා මේ එන්නා වූ කණ්ඩායම යේසුස් වහන්සේගේ දිව්‍ය බලයෙන් වහන්සේ දන්නවා මේ යන්නේ මේ වැන්දමගේ එකම පුත්‍රයා මැරිලා. යේසුස් වහන්සේ මොකද කියන්නේ? යේසුස් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ යනවා ඒ දෙන ළඟ ඒ මල මරුණා යන්නා ඒ පෙරහැර ළඟට ගිහිල්ලා යේසුස් වහන්සේ මොකද කියන්නේ? ඒ දෙනේ පිට එහෙම ඒ මිනිහට ගෙනියන්නා ඒ යම් කිසි දෙයක් ගෙනියන ඇති අත තිබ්බා. ඔක්කොම නැවතුණා. දැන් පුදුම දෙයක් සිද්ධ වෙන්න යනවා. අපි කියවලා බලමු මොකක්ද වෙන්නේ කියලා. ලෝකේ සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 11 ඉඳලා 15 දක්වා. ඉන්පසු උන්වහන්සේ නායින් නම් නුවරකට ගියසේක. උන්වහන්සේගේ ගෝලයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ සමග ගියෝය. උන්වහන්සේ නුවර දොරටුවට ලං වූ කල බලව මලා වූ කෙනෙක් පිටතට ගෙන ලද්දේය. ඔහු තමාගේ මව්ගේ එකම පුත්‍රයාය. ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනගක් ඈ සමග ආවෝය. ස්වාමින් වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පා කොට අඩන්ට එපා යයි ඈට කීසේක. උන්වහන්සේ ළඟට ගොස් දෙනයට අතගැසූසේක. එවිට උසුලාගෙන යන්නෝ නැවතුනෝය. උන්වහන්සේ යෞවනය නැගිට පන්නයි නුබට කියමී කීසේක. එවිට මලා වූ ඔහු නැගිට හිඳ කතා කරන්නට පටන්ගත්තේය. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු බාරදුන්සේක. මෙතන බලන්න. අඳුරන්නෙත් නැහැ, ඉල්ලුවෙත් නැහැ. නමුත් යේසුස් වහන්සේ දිරුවා මනුෂ්‍යයෙක් හිතේ තිබෙනා වූ දුක, වේදනාව, කරදර මිත්‍ර ඔබගේ මගේ තිබෙනා වූ ලෝකයේ මිනිසුන්ගේ තිබෙනා වූ දුක, කරදර, වේදනාව දකින්නා වූ අතුලාන්ත දකින්න එකම තැන වහන්සේ තමයි යේසුස් වහන්සේ.
ඔබ ළඟට උන්වහන්සේ එන්න කැමති ඔබට පිට වෙන පිණිස බොහෝ දෙනෙක් උන්වහන්සේ එපා කරනවා. එදා යේසුස් වහන්සේ ඇවිල්ලා ඒ දෙන්නට අත ගන්න අවස්ථාවේදී ඒගොල්ලන් යේසුස් වහන්සේ තල්ලු කරලා දාලා ගියා නම් ඒගොල්ලන් මේ ආශිර්වාද ලැබෙන්නේ නැහැ. අද බොහෝ අයට මේ වහන්සේ දෙන්නා යේසුස් වහන්සේ දෙන්නා ප්‍රේමය පෙන්වන්න හදනවා. ඒගොල්ලන් එපා කරනවා. අපි විශ්වාස කරන්නේ නැහැ. සමහරට අපිව එලවලා දානවා. දේවදාසයව එලවලා දානවා. යේසුස් වහන්සේ පණිවිඩ ගෙනිනවා. දේවදාසය එලවලා දානවා. ගහනවා. මම ඔක්කොම අත්දැකලා තියෙනවා. යට ගල් ගැහුවා. මේවා කරන්න ගිහිල්ලා මගේ වාහනේට ගල් ගහලා වාහනේ කැඩුවා. මට පයින් ගහලා එලවලා දැම්මා. මේවා සිද්ධ වෙනවා. ඒකලට ආශිර්වාදයක් නැහැ මිත්‍රෝනි. නමුත් උන්වහන්සේ දෙන්නා වූ ඒ දේ ලබා ගන්නට කැමති වුණොත් ඒකට නැවතිලා ඔව් ස්වාමනේ ඔබ දැන් කරන්න යන දේ කළ මැනෝ කියලා කිව්වනම් උන්වහන්සේ පුදුම දේවල් අපදොර කරන්න යනවා මිත්‍රෝනි. ආමෙන්. ආමෙන්. හලෙලූයා. ඒ නිසා අපි දකින්නවා ඒකලන් ටක් ගාලා කිව්වා යේසුස් වහන්සේලාට ඒකලන් දැනගෙන ඒකලන් එකපාර නැවතුණා. ඔව් දැන් මෙතන බලවත් කෙනෙක් ඉන්නවා. ඔබ යමක් කරන්න යනවා කියලා ඔව් බලාගෙන හිටියා. ඒ අවස්ථාවේදී යේසුස් වහන්සේ මොකද කරන්නේ? යේසුස් වහන්සේ කියන අඬන්න එපා. ඒ මවුට කොච්චර උන්වහන්සේ අනුකම්පා කෙරුවද? ප්‍රේමක උන්වහන්සේ වචනේ තුනවත් කිව්වා අඬන්න එපා. ඊළඟ ස්පර්ශයෙන් උන්වහන්සේ අතගාලා නැවතුවා. අතගාලා කියනවා යෞවනය නැගිරින්න. ඒ මරණ මාංශය නැගිට තරුණයා කතා කරන පටන් ගත්තා. මේක තමයි උන්වහන්සේ අපටයි මටයි දුන්නා වූ ඒ දීමනාව. ඒ යහපත් අපතුරු දුන්නා දේ අන්තිමට දෙන්න ඕනේ. අපතුරු නැත්තම් දෙන්න බෑනේ තියනවා නම් දෙන්න ඕනේ. අපට රුපියල් 10000 දෙන්න ඕන අපේ ළඟ රුපියල් 10000 තියෙන්න ඕනේ. ඒ අපිට ඒ ආශිර්වාදේ ඒ ආලේපය ඒ උන්වහන්සේගේ දුන්නා ඒ දයාවක අනුකම්පා ප්‍රේමේ නැත්නම් කාටවත් දෙන්න බෑ. ඔබ තුළ ඒක ඇති කරගන්න අවශ්‍යයි. මා තුළ ඇති කරගන්න අපි ඔක්කොම අපි මේක සියල්ල සම්පූර්ණ නැහැ මිත්‍රෝනි. මම කියනවා අපි ඔක්කොම මේක අවශ්‍යයි. තවද අපි වර්ධනය කරලා ගොඩනගා ගන්න අවශ්‍යයි. ඒ නිසා ඔබගේ මගේ ඒ දයාව කරුණා ප්‍රේම පෙන්වු කරන බිස අපේ ස්පර්ශය හරි වැදගත් වෙනවා. හතර වෙනුව අන්තිමට වශයෙන් උන්වහන්සේ අපට දෙන දයාව කරුණා ප්‍රේම ප්‍රකාශ කිරීම සඳහා අපිට ක්‍රියාවෙන් පෙන්වු කරන්න පුළුවන්කමක් තියෙන්න අවශ්‍යයි. ක්‍රියාවෙන් නැති අයට දිනුතුන් දෙන්න අපිට ඇම්බලේම පුරුද්දක් කරගන්න අවශ්‍යයි. නැති අයට දීම තුලින් අපි දෙන මහාසගේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනවා. දයාව කරුණා ප්‍රකාශ කරනවා. හිතෝපදේශ 22 9 අපි කියලා බලමු. කරුණා ඇසක් ඇත්තාට ආශිර්වාද ලැබේ. මක් නිසාද ඔහු තමාගේ කෑමෙන් දිලින්දාට දෙන්නේය. කරුණා ඇසක් ඇත්තා වූ තැනැත්තාට මොකද්ද? 22 9 කරුණා ඇසක් ඇත්තාට ආශිර්වාද ලැබේ. ආශිර්වාද ලැබේ. මක් නිසාද ඔහු තමාගේ කෑමෙන් දිලින්දාට දෙන්නේය. මක් නිසාද ඔහු තමාගේ කෑමෙන් දිලින්දාට දෙන්නේය. මිත්‍රෝනි ඔබට මටයි උන්වහන්සේ දීලා තියෙනවා නම් අපට උන්වහන්සේගේ ඒ නාමයෙන් උන්වහන්සේගේ ප්‍රේම ප්‍රකාශ කිරීම තුළින් දිනදුන්ට කෑම ඖෂධ සපයා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔබේ ජීවිතය මගේ ජීවිතය මේක අපි සිද්ධ කළා ඇති මම කරලා තියෙන එක. ඒගොල්ලන් තාම ඒක කියනවා. මම කුඩා කාලේ තරුණ කාලේදී අපේ ගාමේ කොල්ලෙක් එයා ඇවිල්ලා ඉස්කෝලේ ඇවිල්ලා ආපහු හැමදාම අපේ මව් එයාට කෑම වේල දෙනවා දවල් කෑම දෙනවා. එදා එයා එන්නේ නැහැ කියලා හිතලා අප කෑම ලෑස්තිලා තිබුණේ නැහැ. මට මතකයි මම කෑම කකා හිටියා මේ කොල්ල ආව පොඩි කොල්ල එතකොට. අපි මම්ම ඇහුවා කාලද ආවේ නෑ කාවේ නෑ කියලා. එතකොට කන්න දෙයක් තිබුණේ නැහැ. මම ඒවලෙන් බස් එක නවත්තලා එයාට දුන්නා. ඒක අපි කරන්න ඕනේ. මම මිනිස්සුන්ට ප්‍රේම කරා. එයා තමුත් මේ දවස් මේ ළඟදී ඇවිල්ලා ඒක මට මතක් කරලා දුන්නේ මේ මිනිසයා. දැන් හොඳ රස්සාවක් කරන පොලිසිය. හොඳ පඩියක් හම්බ වෙනවා. මට වැඩි ලොකු පඩියක් හම්බ වෙනවා. නමුත් ඒ කාලේ හරි දුප්පත්. අපි කරපු නිසා දැන් වහන්සේක දැක් දුටුවා. අපිට ප්‍රශංසාවක් අවශ්‍ය නැහැ, ගෞරවයක් අවශ්‍ය නැහැ. නමුත් එදා ඒක කිව්වා ඒ තරුණේ ළමයා දැන් අද පෙන්ෂන් අරගෙන දැන් එයා මටත් වැඩි ලොකු පෙන්ෂන් එකක් ගන්නවා. එයා ලොකු පෙන්ෂන් එකක් ගන්නවා. සමහර වස්තු ඒවා මේක අය නිසා හිතෝපදේශ 28 27 කියලා බලමු. දිලින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය. එහෙත් තමාගේ ඇස් වසා ගන්නා බොහෝ සාප ලබන්නේ. දිලින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේ. ඇයි දැන් වහන්සේගේ ආශිර්වාද දෙනවා. තව එකක් කරලා බලමු. ගීතාවලිය 112 9 වෙනි පදේ.
ඔහු විසිර වූවේය දිලිඳුන්ට දුන්නේය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහු විශ්රුවේය දිරදුන්න දුන්නේය ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකාල පවත්නේ. මිත්‍රනි, ඔබගේ ධර්මිෂ්ඨකම ස්වාමීන් වහන්සේ වෙදෙන්නා වූ යහපත් ධර්මිෂ්ඨකමක් වෙන්න අවශ්‍යයි. ඒ වගේම තව දෙයක් තියෙනවා. දීම විතරක් නෙවෙයි, අපි අනිත් අයට සමා වෙන්න ආත්මයක් තිබෙන්න ඕනේ. ඔබට වැරදි කරපු අයට ඔබගේ හදවත තුළ සමාවීමේ ආත්මය තිබෙන්න ඕනේ. යේසුස් වහන්සේ අපට ස්වාමීන්ගේ යාඥාව ගන්න අවස්ථාවේදී උන්වහන්සේ අපට පෙන්වුම් කෙරුවා, මගේ නායකාරයන්ට මට විරුද්ධව පව කරපු අයට මම කමාවුණක් වෙන්නක් මෙන්ම ඔබ වහන්සේත් මට කමාවුණ මැනව. ඒක තමයි දයාව, කරුණාව, අනුකම්පාව කියලා කියන්නේ. ඒ උන්වහන්සේගේ ස්වාමීන්ගේ යාඥාවේ මතක සුභරාජ හාවින පරිශුද්ධයේ 12 පද ඉක්මන කියවන්න. අපේ ණයකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපට කමා කළ මැනව. ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඔබට වැරදි කරපු අයට, නපුරුකම් කරපු අයට ඒක සමා වෙන්න. එනවා සුතු ඒවා මට නම් මතකත් නැහැ හුඟක් මිනිස්සු මාර්ග කරපු අයට. මතකත් නැහැ, මට කවදාවත් ඒක හිතේ තියාගන්න බෑ. ඒක මගේ හැටි. දැන් මා සුතු ඒවා ඒක ගතිය මට තියෙන නිසා. සමහර කෙනා මට හරියට මේ පාසල අමතක වෙනවා කියලා. ඒක හොඳයි. අමතක වුණත් හොඳයි. ඇයි? ඒතකොට ආගේ හිතේ තියන්නේ නැහැ. වෛරයක් නැහැ. අපි කෝපයක් නැහැ. චිත්තකමක් නැහැ. ඒක තමයි හරි වැදගත් වෙන්නේ. තව එකක් කියලා බලමු. ඒ වගේම අපි තව දෙයක් අපේ වැදගත් සමාන වගේම බැරි අයට වැටෙන අයව නැගිටවන්න. යේසුස් අපිට හොඳ උපමා කතාවක් පෙන්වුවා. අර යහපත් සමාරියාගේ කතාන්දරය. ඒක අපිට ඔක්කොම කියවන්න වෙලාවක් නැහැ. යම් කෙනෙක් මාර්ගය යන අවස්ථාවේදී ඔහුට හොරු අල්ලගෙන ගහලා ඔහුගේ සල්ලි ඔක්කොම බඩු හොරකම් කරලා ඔහු බාගෙට මරලා දාලා පාරේ ගියා. තව කීප දෙනෙක් ගිහිල්ලා එයාව නොසලකේ හැරියනොත් අර සමාරියේ මිනිසයා කොටලාපෙට යන අවස්ථාවේදී එයා දැක්ක මොහොතේ වැටලා ඉන්නවා. ලේ ගලමින් පීඩාවෙන් කෙලිගා ඉන්නවා. ඔහු මොකද අනුකම්පා කරලා බලලා ඔහු නැවිතලා අර මිනිසයා ගිහිල්ලා ඒ තුවාල හොදලා ඒවා තවලා එයා තමන් කොටලා පිට තබාගෙන ගිහිල්ලා ඒ තානායමේ තවලා තානාම්කට කිව්වා මෙන්න මෙයා බලා ගන්න මම දවස් දෙක එනවා කියලා සල්ලිත් දීලා කිව්වා. තවත් වේදන් කිව්වා ගියොත් මම එනකොට ආපහු දෙන්නම් මෙයා බලා ගන්න කියලා. ඒක තමයි වැටෙන අයට, ඒ වගේ අයට සහනයක්, කරුණාවක් අපි දක්වන්න අවශ්‍යයි. එතන මිත්‍රෝනි, මේ කාරණා හත හොඳට මතක තියාගන්න. මේ මනස තුල, හදවත තුල ප්‍රේමය තිබෙන්න අවශ්‍යයි. ඔබගේ වචන තුළ ප්‍රේමය තිබෙන්න අවශ්‍යයි. ඔබගේ ස්පර්ශය තුළ ප්‍රේමය තිබෙන්න අවශ්‍යයි. ඒ වගේම ඔබගේ ක්‍රියාවල් තුළින් ඒ ප්‍රේමය ප්‍රකාශ වෙන්න අවශ්‍යයි. එතන මිත්‍රෝනි, ප්‍රතිඵලය මොකද්ද? අපට උන්වහන්සේ කියනවා දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝ. මක්ස ඕන් දයාව ලබන්න ඕය. දැන් වහන්සේගේ දයාව අප නිදහස් කළ යනවා. අප කෙරෙහි මහත් කරුණාව දක්වන්න යනවා. ප්‍රේමය දක්වන්න යනවා. වැඩි වැඩි අපි උන්වහන්සේගේ බලය අත්දකින්න යනවා. මිත්‍ර ඔබට මටයි මේ උදෑසන කාල දුන්න පණිවිඩ තුලින් අපි ධෛර්යවත් ශක්තිමත් මේ කාලය තුල විශේෂයෙන්ම සිහි කරමු. ප්‍රධාන වශයෙන්ම මේ දවස් පෙන්වන්න කරනවා අපි සිහි කරනවා දෙවියන් වහන්සේගේ මහත් වූ ප්‍රේමය. දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍ර යේසුස් වහන්සේ එව්වා අපට ප්‍රේම කරන සින්දා අපව සදාකාල නිරයෙන් පාපයෙන් ශාපයෙන් ගලවාගෙන මහගේ රාජ්‍යයට ගෙනියන්න. උන්වහන්සේ සුතු වේවා. මේ වදන නිසා අපි දැන් ඊළඟ කොටසට යන්න යනවා. අපි ශුද්ධ මේසට සහභාගී වෙන්න යනවා. අපි ලෑස්ති වෙමු. ඔබගේ නිවසේ ඔබ ලෑස්ති කර තිබෙනා ඔබගේ රොටි සහ ඔබගේ කුසලානේ අතර ගන්න අපි ඒවා ආශිර්වාද කළා. ඔබට වෙනුවෙන් ඒ රාත් සුද්ධ මේසය ඔබට පිළිගන්වන්න යනවා. ලෑස්ති වෙමු සෑම කෙනෙක්ම. පළමුවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වන පදයේ සිට මක්නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමීන් වහන්සේගෙන් ලැබීමි. එනම් ස්වාමී යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය, මා සීකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානත් දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණවර නුඹලාමයින් බොන්නහුද එපමණවර මා සීකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණවරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණවරක් ස්වාමින් වහන්සේ එනතුරු නුඹලා
ස්වාමින් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. එහෙයින් නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමින් වහන්සේගේ කුසලානින් බොන්නාවේ කවරෙකු නමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වර්ධකාරයෙක් වන්නේය. ස්වාමීන් වහන්සේගේ වචනය ඉතා පැහැදිලි. යේසුස් වහන්සේ එදා මරණයට බාර වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ පාව දෙන්න ලැබු රාත්‍රියේ උන්වහන්සේ ගෝලයන් සමග ඒ රාත්‍රී කැමරේ වාඩි සිටින අවස්ථාවේ උන්වහන්සේ කිව්වා මම තව ටික දවසකින් නුඹගේ වෙන්වල යන්න යනවා. මම ලෝකේ පාප නිසා මගේ ශරීරය බාර දෙන්න යනවා. පොඩි කරන්න, දඩුවම් කරන්න, ඇන ගහන්න, මරණයට පත් කරන්න මම යනවා. මේක සිහි කරන්න ඕනේ නුඹලා. එතකොට උන්වහන්සේ කිව්වා මාව සිහි කරන්න පිණිස මේ දේ කරන්න. මගේ මරණය ප්‍රකාශ කරන්න මේ තුලින් නුඹලාට පාපයට සමාව ගැලීම දුන්න බව සිහි කරන්න කියලා උන්වහන්සේ මේ සුද්ධ මේසය උන්වහන්සේ ඔවුන්ට ඒ දේ හරියාකාරව උගන්ලා ඉදිරිපත් කළවුන්ට බාර දුන්නා. අපි මේ අවස්ථාවේදී අපි ඒක සිහි කෙරුවා. අපි වචන කියවුවා. අපි මේ අවස්ථාවේදී මේ රොටි වලට යාඥා කරන්න යනවා. ඇලෙක්සි යාඥා කරන්න. ඔබට ස්තුතියි ඔබ වහන්සේගේ පුදුමාකාර කැපකිරීම ගැන. ඔබ වහන්සේට ස්තුතියි ඔබ වහන්සේගේ පුදුම කරුණාව නිසා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කළ මැනව. දැන් ස්වාමිනී අපි ඔබ වහන්සේගේ මරණය සිහිපත් කරන මේ මොහොතේදී ඔබ වහන්සේ අප සමග සිටිය මැනව. ස්වාමීන් වහන්සේ අප නිසා මේ ලෝකෙට එන්න කැමති වුණ නිසාත් අප නිසා දුක් විඳින්න කැමති වුණ නිසාත් අපේ පව් නිසා ඔබ වහන්සේගේ ශරීරය කැඩෙන්න ඔබ වහන්සේ කැමති වුණ නිසාත් අපි ඔබ වහන්සේට සුදුවන්ත වෙනවා. දැන් ස්වාමිනී ඒ ශරීරයේ කැඩුණාක් මෙන් ස්වාමිනී අපිටද මේ ලෝකයේ මනුෂ්‍යයන් වෙනුවෙන් එකිනෙකා උදෙසා කැඩෙන්න බිඳෙන්න අපිට කරුණාව දක්වා උදව් කළ මැනව. ස්වාමීනි මේ රොටියට සහභාගී වෙන්නා වූ මේ සීල දිනාටම මේ රොටි ආශිර්වාදයක් වෙන්න සැලැස්සුව මැනව. ස්වාමීනි මේ ගන්නා වූ අය කිසි කෙනෙක් ස්වාමීනි මේ ආශිර්වාදයේ මිස ඒ සාපයක් නොවේවා. සුවය මිස අසනීපයක් නොවේවා. යානිනී ඔබ වහන්සේම ආශිර්වාද කළ මැනව. අපේ සහභාගීකමටද ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. ස්වාමියෝ ගලෝම්කාර වූ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ස්වාමී යේසුස් වහන්සේ පාව දෙන්න ලැබු රාත්‍රියේදී උන්වහන්සේ ගෝලයන් සමග රාත්‍රී කැමරේ වාඩිව සිටින විට උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි රොටි රැගෙන ස්තුති කොට කඩා මේ නුඹලා උදෙසා පොඩිගෙන ලබන්නා මාගේ ශරීරය මා සීකිරව පිරිස මෙන් අරන් කන්නයි උන්වහන්සේ ඔවුන්ට කිසේක. අපි කුසලාට යාඥා කරමු. ප්‍රේමවන්ත අපේ ගලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේ අනික වාර ස්තුතියි ස්වාමනේ. ඔබ වහන්සේ කිසි බලාපොරොත්තු නැත්තා වූ පීඩාවට පත් වුණා වූ පාපේ වහල්කමට පත් වුණා වූ යක්ෂයාට අහු වෙලා සිටියා වූ නිරේකර ගමන් කරන හිටියා අපිව ස්වාමනේ මුදා ගන්න පිරිස මේ ලෝකෙට පැමිණ ඔබ වහන්සේ අපගේ ලෝකයේ පාපය ඔබ වහන්සේ පිට දරාගෙන ස්වාමනේ ඔබ එදා දවසේදී නින්දා පීඩා අපහාස විඳලා ස්වාමනේ කල්වලේ කුරුසයන් ගහන ලබලා ලේ වගුරව ස්වාමනේ ඔබ වහන්සේ වගුරව ලේ අපි මේ අවස්ථාවේ සීකරන මේ කුසාන තිබෙනවා අපි පාපයට ගෙවුවා කුලිය මේ ලේ මතක් කරමින් අපි පිළිගන්න යනවා අපි ලබා ගන්න යනවා ස්වාමනේ ඒක යාත්නා කරනවා ස්වාමනේ ඔබ වහන්සේගේ ලේ වගුරව මරණය තුලින් අපට දුන්නා ගැලීම පාපයට සමාව දේව දරුකම සක රාජ්‍ය උරුමය ගැන ස්තුතිවන්ත වෙනවා. දැන් ස්වාමනේ මේ කුසලාට වාසය බාර කරනවා ආශිර්වාද කළා වහස්තේ තබා ස්පර්ශ කළා ස්වාමීන් වහන්සේ මේ තිබෙනා වූ ඒ මිදෙසතුලින් ස්වාමනේ ඔබගේ ලේ වලට මේ සීකර්මයෙන් සහභාගී වෙන්න පුළුවන් කව දෙලේ තුලින් ස්වාමනේ අපි හැම කෙනෙකුටම ස්වාමීන් මේ තරින් නාව අයටද මෙතන නැත්නම් ගෙවලින් අයටද මේ තරින් ස්වාමීන් ආශිර්වාදයක් ඉදහස් කරලා ඒ තුලින් වාස ලඟ වෙන්න විවිධීමක් ලබන්න රෝග සුවය ලබන්න ජය ලබා ගන්නට මේට ආශිර්වාද කළ මැනව ස්වාමීන් වහන්සේ දැන් ස්වාම මගේ හස්තයෙන් මේ රොටිද මේ කුසලානද කඩා බෙදා දුන මැනව යේසුස් වහන්සේගේ සුද්ධ වූ උතුම් නාමයෙන්
එදා දවසේ යේසුස් වහන්සේ ප්‍රතිකට ආදීමින් පසුව කුසලානත් රැගෙන ස්තුති කොට ඔවුන්ට දී මේ බොහෝ දෙනෙකුගේ පාප සෝදාහන පිණිස මා විසින් මගුල් ලබන්නා වූ අලුත් ගිවිසුමේ ලේය මා සීකිනුව පිණිස මෙයින් බොන්නයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. අපි සහභාගී වෙමු. ස්තුතිපූර්වකව දේව බයෙන් බක්යෙන් දුත්ව අපි සහභාගී වෙමු. හිමට වඩා සුදු කරන්නවා ඔබෙලේ වලින් සෝදන්නවා කළ සැමවරදී පාමුල තබමි සමාව අය දෙන්නෙමි සමාව අය දෙන්නෙමි. යේසුස් වහන්සේගේ වර්ගල බෝ ශරීර සීකරලා අපි රෝගී රොටියට සහභාගී වෙමු. දැන් කුසලාට ගන්න ලෑස්ති වෙන්න ඔබ සෑම කෙනෙක්ම නිවසේදී හිමට වඩා සුදු කරන්නවා ඔබෙලේ වලින් සෝදන්නවා කළ සැමවරදී පාමුල තබමි සමාව අය දෙන්නෙමි සමාව අය දෙන්නෙමි සමාව අය දෙන්නෙමි. අපි දැන් යේසුස් වහන්සේ අපිට සවැග්‍රා වූ අලුත් ගිවිසුමේ ලේසි කරලා ස්තුති කරමින් සහභාගී වූ මේට ඔබගේ නිවසේන ඉඳලාම අපි ටිකක් අත්ඔසවා ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරමු. හල්ලෙලූයා. මාතෘකාව යහපත් වහන්සේය, ප්‍රේමී පුණ්‍යවන්තන වහන්සේය, කරුණායි පිටවතන වහන්සේය, ජීවවන්තන වහන්සේය, ලෝකේ මංගන වහන්සේය, ලෝකේ පාලකන වහන්සේය, අපේ ප්‍රේම කරන වහන්සේය, අපේ සලකනවතන වහන්සේය. ඔබ සුදී යේසුනේ ඔබ සුදී කරන ස්වාමී පාපේ කුලිගේ වහන්සේට අපි කලගත්තා යේසුස් වහන්සේට මේ පාපය සෝද හැරියා යේසුස් වහන්සේට නොදින්න අපිට මේ ගැලීම දුන්නා තන වහන්සේට සගේ රාජ්‍ය දේව දරගම දුන්නා තන වහන්සේට සුදී හalleluya සුදු වේවා සුදී මේ ආත්ම කලවසන කරමු. ਸਰබරදාරී මහෝත්තම ජීවමාන දේව පියාණනේ අපි ස්තුති කරනවා ස්වාමී සුද්ධ සබත් දවසේදී ස්වාමීන් වහන්සේ දේව ගෘහයේදීද නිවස්වලදීද මේ සුද්ධ වූ දේව මේ සහභාගී වෙන්නද සුද්ධ මේසෙට සහභාගී වෙන්නද ඔබ අපට දුන්නා වූ මේ අනගී අවස්ථාව නිසා ස්වාමීන් වහන්සේ ස්වාමීන් ස්තුති කරනවා මේ දවසේ වාස අපි කිරුව ප්‍රශංසාව නමස්කාර ගායනා භාරගෙන ස්වාමීනේ ඔබ සතුරු වෙලා ඔබ අපගේ කෙනාටද අපේ නිවස්වලද ඔබ ආශිර්වාදය එවුවන් නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ ඔබගේ ස්වාමීන් වහන්සේ මේ දවසේදී ඔබ අපට දුන්නා දිව්‍ය පණිවිඩය ආශිර්වාද වාක්‍ය ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ අපේ හදවතට තියාගෙන ස්වාමීනේ වහන්සේ අපව කැඳවා ගත්තා තෝරගත්තා ඔබ වහන්සේගේ අදහස් සම්පූර්ණ කරමින් ස්වාමීනි ලෝකයේ ඉදිරියේ අපිට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දයාව පෙන්වන්න ප්‍රේමය පෙන්වන්න අනුකම්පාව පෙන්වන්න ඔබ අපිට ඔබ වහන්සේගේ උපකාරය ධෛර්යය බලය ආලේපය දෙන්න යාඥා කරන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපි මෙතනින් ආ වූ
ස්වාපදේ නාමද එවැගේම ඒ ගෙනියසලින් නාම සියලුම ඔබගේ දරුවාමද බාර කළ යාත්නා කරනවා ස්වාමිනේ ඔවුන්ගේ කෙනාට ඔබ වහන්සේ මේ දේවීම තුලින් විතරක් නෙවෙයි මේ හතේ මුළුල්ලේම ස්වාමී ඔබ ආශිර්වාදය නොකඩවා ඔවුන් කෙරේ වගරවන්න කියලා යාත්නා කරනවා ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ පවුල් වලට නිවෙස් වලට ඔබ වහන්සේ ආශිර්වාද දීලා ස්වාමිනේ යේසුස් වහන්සේ ඔවුන්ගේ නිවෙස් තුල ඔබ වහන්සේ අධිපති බලය පිටවා රජ කරලා ඔබ ඒ නිවෙස් ඔබ වහන්සේ ආශිර්වාදයෙන් පිරුණා ගෘහබඩපත් කළ මැනව මේ සතේ මුළුල්ලේ ස්වාමී වහන්සේ දරුවෝ ආශා කළ මැනව නපුරින් අනුතුරෙන් කාදරේ රෝගය මුදා කරන මැනව මේ කාලේ තිබෙනා කොරෝනා වසංගතයේ ඔවුන් ආශා කළා ඔවුන් ළඟ ලන්ඩුවට තහනම් කළා ස්වාමිනේ ඔවුන් ආශා කළ මැනව ඔවුන්ගේ රැකියාව වලට වගා වලට ව්‍යාපාර වලට ආශිර්වාද කළ මැනව ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ මුදල් පසුම්බියට ආශිර්වාද කළ මැනව මුළුතැන් ගෙට කෑමට බීමට ආශිර්වාද කළ මැනව එවැගේ ස්වාමීන් වහන්සේ පවුල් වල ඔබගේ සමාදානය තබා එකමුතුකම දීලා ප්‍රේමය දීලා ස්වාමිනේ ඔබගේ යහපත් ආශිර්වාද භුක්ති විඳින්න ඕන පුළුවන්කම දුන මැනව සුද්ධ පියන වහන්සේ අපි යාත්නා කරනවා රට ගැන ස්වාමී මෙරට පවතිනා මේ කොරෝනා වසංගතය යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ඉවත් කළ මැනව ඔබ වහන්සේ මේ මිනිසුන්ගේ පව් වලට කමා කළ මැනව අකිතුරුන්ගේ පව් වලට කමා කළ මැනව යාත්නා කරනවා මේ වසංගත ඉවත් කළා ලංකාවට සහනයක් දුන මැනව ලංකාවේ ආර්ථික ගොඩනැගීම මැනව ලෝකෙ මුළුල්ලේම ස්වාමිනේ අපි යාත්නා කරනවා ඔබ මැවුවා මනුෂ්‍යයන්ට අනුකම්පා කොට බලා ස්වාමීන් මේ කොරෝනා රෝගය ලෝකෙ ඉවත් කළා මනුෂ්‍යයන්ට සහනයක් නිදහසක් කරුණාවක් දක්වන්නට යාත්නා කරන ස්වාමීන් වහන්සේ දැන් සුද්ධ පියාණන් වහන්සේ වාගේ ප්‍රේමයේ හසල මෙතනින් අපි ටිකද මෙතන මෙතන ගෙවල් ඉඳලා ඔබ වහන්සේ විතර ඇවිල්ලා ඉන්න සෙනගද ඔබට බාර ක්‍රමයේ ස්වාමීන් වහන්සේ සියලු ප්‍රශංසාව ගෞරවය මහිමය ඔබ වහන්සේ පොද ක්‍රමයේ ස්වාමිනේ මේ සියලු දීලා අපි ඔබ වහන්සේ බාර වෙන්නේ යේසුස් වහන්සේගේම සුද්ධ වූ ජීවමාන වූ උතුම් නාමයෙන් ආමේන් අපගේ පියෝදන වහන්සේගේ ප්‍රේමයද පුත්‍රයන් වහන්සේ කරුණාවද සුදාමගේ සනිජීම සහභාගීකමද අපි සෑම කෙනෙක් සමග මේ නිවසින් සියදනාසංගේ ලෙවල්ස් වලටද දෙවියන් ස්වාමීන් ඔබ වහන්සේ මේ ඉදිරි කාලය තුළ ඔබ වහන්සේගේ කරුණාව අත්දැකීම අපේ ජීවිත වෙන්න උදා කළ මැනව ලෝකේන සියලු කෙනාටද ඒ ආශිර්වාද දුන මැනව ස්වාමීනි දැන් මේ සියල්ල ඔබ බාර කළා ඉල්ලා සිටින්නේ යේසුස් වහන්සේගේ ශුද්ධ වූ ජීවමාන වූ නාමයෙන් ආමේන් අනුමೋದනට ආශිර්වාද දින සේකවා ඔබගේ නිවසවල ඔබටද සමාදාන පදවියෙන් ශාලෝම් කියලා ඔබට මම ප්‍රකාශ කරනවා ආමේන් හලෙලූයා